නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් පින්නතුනි අද දවසෙත් අපි සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි ඉරිද දවසේ පවත්වන ලබන දහම් හමුව ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි. අදත් බුදු පියාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කර වදාළ ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක් විමසා බලන්නට එහෙම නැත්නම් අධ්‍යයනය කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබගේ කුසල සිතුවිලි දියුණු කර ගැනීම පිණිසත්, ඒ වගේම පින් සිද්ධ කර ගැනීම පිණිසත්, ඒ වගේම ධර්මඥානය දියුණු කර ගැනීමටත් හේතු වන ඊටමත් වැදගත් සූත්‍ර දේශනාවක් හැටියට එම සූත්‍ර දේශනාව සලකන්න පුළුවන්. අද දවසේ අපි මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන සල්ලේඛ කියන සූත්‍ර දේශනාව. මෙම සූත්‍ර දේශනාව අපේ බෞද්ධ පිරිනොතර ජනප්‍රිය සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සල්ලේඛ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ කුමන කාරණාද අපිට දේශනා කරන්න කියන එකයි විශේෂයෙන්ම අද දවසේ අපි විමසා බලන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රය ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින කාලේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර හාමුදුරුවෝ කෙනෙක් වෙච්ච මහා චුන්ද කියන හාමුදුරුවෝ විමසන ලද ප්‍රශ්නයකින් ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලේ අතකෝ අයාස්මා මහාචුන්දෝ සායන්න සමයම් පත්සල්ලානා උට්ටිතෝ ඒන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ අයාස්මා මහාචුන්දෝ භගවන්තං ඒතදෝච. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටින දවසක උන්වහන්සේ වෙතට මේ මහාචුන්ද කියන මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ එකත් පසක වැඩ හිඳලා උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් තමයි මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දහම් කරුණු විවරණය කරන්නේ. දැන් මහා චුන්ද කියන හාමුදුරුව පිළිබඳව ඔබ බොහෝ සූත්‍ර දේශනාවලදී අහලා ඇති, දැනගෙන ඇති. මහා චුන්ද හාමුදුරුව කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර ගිහි කල සහෝදරේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ පවුලේ හිටියා සාරිපුත්ත හාමුදුරුව වැඩිමහල්, ඊළඟට මහා චුන්ද හාමුදුරුව, ඊළඟට උපසේන කියන හාමුදුරුව. ඒ සාරිපුත්ත හාමුදුරුවන්ගේ පවුලේ 7 දෙනෙක් හිටියේ. 7 දෙනාම මහරහතන් වහන්සේලා. තමයි සුවිශේෂත්වය. හැබැයි මෑණියන් මේ යන අවස්ථාව වෙනකම්ම මිත්‍යා දෘෂ්ටිකයි හිටියේ. අය මේ ධර්මය පිළිගත්තේ නැහැ. බ්‍රහ්මයා සරණ ගිය කාන්තාවක්. ඒ පවුලේ ඒතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා චුන්ද හාමුදුරුව, උපසේන හාමුදුරුව, ඒ වැඩිමහල් සහෝදරයෝ, ළඟට චාලා, උපචාලා, පිසුපචාලා කියලා සහෝදරියෝ 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනාත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වෙලා රහත් වුණා. ඊට පස්සේ රේවත කියන සහෝදරයා පසු කාලීනව පැවිදිලා රහත් භාවයට පත් වුණා, රේවත මහරහතන් වහන්සේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවන්ගේ ඒ පවුලේ සියලු දෙනාම 7 දෙනාම මේ ස්ත්‍රී පුරුෂ හැම දෙනාම පැවිදිලා රහතන් වහන්සේලා. කොච්චර වාසනාවක්ද හැම මේ පවුලේ සියලු දෙනාම රහතන් වහන්සේලා. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර හාමුදුරුව තමයි මහා චුන්ද කියලා කියන්නේ. මේ මහා චුන්ද හාමුදුරන්ගේ අතීත ප්‍රවෘත්තිය විපස්සී බුදුරජාන් වහන්සේ දක්වා දිව යනවා. අපේ පාලි වාර්තාවල සඳහන් වෙනවා.
ඒ කාලේ ඉඳලම පින්දහම් සිද්ධ කරලා පසුව මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගේ සහෝදරයෙක් ලෙස උපදුනා. අපි දන්නවා උපතිස්ස කියන නම සාරිපුත්ත හාමුදුරුවන්ට මුලින් තිබුණේ. ඉතින් උපතිස්ස කියන ඒ තරුණයාගේ සහෝදරයෙක් හැටියට තමයි ඉපදුනේ සාරි බැමිණියට දාව. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේම මේ මහා චුන්ද හාමුදුරුවෝ විශාල ශාසනික සේවාවක් සිද්ධ කරපු මහරහතන් වහන්සේ නම. බොහෝ ශිෂ්‍යවරුන් වහන්සේලා ඇතිදැඩි හදලා, ඒ කියන්නේ ඒ අයට රහත් වීමට මාර්ගය පෙන්වලා දෙමින්, ඒ කමඨහන් දෙමින් උපාධ්‍යයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරපු මහරහතන් වහන්සේ නමක් තමයි මේ චුන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් මේ මහා චුන්ද හාමුදුරුවෝ දැන් මෙහිම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට, එහෙම නැත්නම් ඒ හාමුදුරන්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝ නොඑක ආකාරයේ මේ භාවනාව පිළිබඳව, ඒ වගේම භාවනා කරනකොට ඇතිවන සිතේ ඇතිවන නොයෙකුත් සැක සංකා, නොයෙකුත් සිතුවිලි පිළිබඳව ප්‍රශ්න කරනවා. ඉතින් ඒ අතර අහපු ප්‍රශ්නයක් තමයි මේ මහා චුන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. මොකද්ද මේ අහන ප්‍රශ්නය? ස්වාමීනි, මේ ලෝකේ මේ නොයෙකුත් ආකාරයේ දෘෂ්ටීන් තියෙනවා. අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජಂತಿ. මේ ලෝකේ නොඑක අනේක විහිතා නොඑක ආකාරයේ දෘෂ්ටීන් තියෙනවා. දෘෂ්ටීන් කියන්නේ මිත්‍යා දෘෂ්ටීන්. නොඑක ආකාරයේ මිත්‍යා දෘෂ්ටීන් තියෙනවා. එතකොට ඒ දෘෂ්ටීන්, ඒ සියලු දෘෂ්ටීන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අත්වාද පටිසුඤ්ඤුත්තා, ලෝකවාද පටිසංයුත්තාවා. මේ අත්වාද පටිසුඤ්ඤුත්ත, ඒ කියන්නේ ආත්මයට සම්බන්ධ එක, මේ සත්‍යය හා සම්බන්ධ දිගින් දිගට ගමන් කරන අවිපරිණාමී අවිච්ඡින්න ආත්මයක් තියෙනවා කියන කාරණයට සමහර දෘෂ්ටීන් සම්බන්ධයි. අනිත් එක තමයි මේ ලෝකවාද පටිසංයුත්තා. මේ ලෝකය අන්තවත්ද අනන්තවත්ද කියන කාරණා සම්බන්ධයෙන් මේ නොඑක ආකාරයෙන් ලෝකයේ පැවැත්ම සම්බන්ධයෙන් හටගන්නා වූ දෘෂ්ටි. එක පැත්තෙන්, අනිත් පැත්තෙන් ආත්මය පිළිබඳ සත්‍යයගේ පැවැත්ම පිළිබඳව හටගන්නා වූ දෘෂ්ටි. ඉතින් එහෙම දෘෂ්ටි නොඑක ආකාරයෙන් තියෙනවා, නොඑක ආකාර දෘෂ්ටි තිබෙනවා. එතකොට මේ චුන්ද හාමුදුරුවෝ අහන ප්‍රශ්නය තමයි, ස්වාමීනි, දැන් මේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා, යෝගාවචර ස්වාමීන් වහන්සේලා මේ විදර්ශනා පටිසංයුත්ත භාවනාවක් වඩනකොට, විදර්ශනාව මෙනෙහි කරනකොට, එතකොට මේ විදර්ශනාව මෙනෙහි කිරීමේදී පළවෙනි විදර්ශනා කමඨාමනේදීම, පළවෙනි කමඨානේදීම, ඒ කියන්නේ පළවෙනි මානසිකාරයේදීම, මේ විදර්ශනාව වඩන්න පටන් ගන්නා අවස්ථාවේදීම මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය සිද්ධ වේද? මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය සිද්ධ වේද? එතකොට මේ දෘෂ්ටීන් දුරලන්නට ඒ ශ්‍රාවකයන්ට පුළුවන් වේද කියන කාරණය තමයි මේ මහා චුන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. එතකොට අපි දන්නවා මේ ලෝකේ මේ ඉන්නවා මහා ප්‍රබල රජවරු දෙන්නේ. ඒ රජවරු දෙන්න තමයි මේ දෘෂ්ටි දෙක ලෝකේ තියෙන ඒ ප්‍රධාන දෘෂ්ටි දෙක. ඒ තමයි මේ කවුද? සාස්වතවාදය, උච්ඡේදවාදය කියන දෙක. දැන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දෙන්නත් මරලා, රජවරු දෙන්නත් මරලා, රට සහ රටවැසියා විනාශ කරලා නිවන් දකින්න කියලා. එතකොට ඒවට කියන්නේ නෙය්‍යත්ථ දේශනා කියලා. නෙය්‍යත්ථ දේශනා කියන අර්ථය සංගවිච්ච දේශනා. එතකොට මේ සංගවිච්ච දේශනාවල මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන්නේ? අම්මා කියන්නේ තෘෂ්ණාව, තාත්තා කියන්නේ මානය. එතකොට මෙන්න මේ දෙක තමයි මරන්නට ඕනේ රහත් වෙන්න නම්, නේද? තෘෂ්ණ මොකද ආදරය, කරුණාව, ලෙංගතුකමත් එක්ක සම්බන්ධ වෙන්නේ අම්මා. එතකොට මානය වගේ දේවල් වලට තාත්තා තමයි දක්වලා තියෙන්නේ. එතකොට තෘෂ්ණාවයි මාන්නයයි දෙක විනාශ කරන්නට ඕන මේ රහත් භාවය ලබන්න. ඒ නිසා අම්මා තාත්තා මරන්න කිව්වේ ඒකයි. ඒ වගේ රජවරු දෙන්නත් මරන්න කියනවා. රජවරු දෙන්න තමයි මේ ලෝකෙ මිනිස්සුන්ගේ මේ සිතුවිලි වලට අරගෙන තියෙන මේ දෘෂ්ටි දෙක. මොකද්ද? මේ දිගින් දිගටම ආත්මයක් ඇත, එහෙම නැත්නම් මරණයෙන් පස්සේ කිසිවක් නැත. ඔන්න ඔය දෘෂ්ටි දෙක. ඒකට කියන අපි සාසතවාදය, උච්ඡේදවාදය කියලා. ඒතකොට මේ දෘෂ්ටි දෙක මරන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙකෙන් අයින් වෙන්න ඕනේ. මේ දෙක තමන්ගේ හිතෙන් අයින් කරන්න ඕන රහත් වෙන්න. නැත්නම් බෑ. ඒ වගේම රට සහ රටවැසියා විනාශ කරන්න කියනවා.
මොකද්ද මේ රට සහ රටවැසියා විනාශ කරන්න කියලා කියන්නේ. මේ නන්දි රාගය සහිත භව තණ්හාව. මේ තැන් තැනට ඇලෙන ස්වභාවය එක්ක පවතින මේ භවයේ දිගින් දිගට ගමන් කිරීමට තියෙන ආසාව භව තණ්හාව. මෙන්න මේවා මේ දුරු කරන්නට ඕන. ඉතින් විනාශ කරන්නට ඕන. හිතින් අයින් කරන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි එයාට රහත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. දිෂ්ටි කියන්නේ ඊටාම දරුණු දෙයක්. දෘෂ්ටිය වලට පැමිණුණොත් එහෙම අපිට කවදාවත් උත්තරීතර විමුක්තියක් ළඟා කරගන්න ලෝකෝත්තර සුවයක් අත්පත් කරගන්න කවදාවත්ම පුළුවන් කමක් නැහැ. එක අතකින් ගත්තාම දෘෂ්ටිය කියන්නේ ඕගයක්. ඕගයක් කියන්නේ සැඩපහරක්. අපේ නිවන් ගමන වළක්වාලන අපිව ගසාගෙන ගිහිල්ලා අපිව විනාශ කරන සැඩපහරක් තමයි මේ දෘෂ්ටි කියලා කියන්නේ. ඒක නිසා දෘෂ්ටින් විවිධාකාර ස්වරූපයෙන් එනවා. ඉතින් එතකොට අපිට හැකියාව තියෙන්නට ඕන ඒ දෘෂ්ටි මොන ස්වරූපයෙන් ආවත් මේක දෘෂ්ටියක්. මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා හඳුනා ගන්න පුළුවන් ශක්තිය තියෙන කෙනාට තමයි ලෝකෝත්තර සුවය ළඟා කරගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් අර දෘෂ්ටීන් වලට අහු වුණාම ඒ දෘෂ්ටීන් එක්කම අපේ සිත බැඳිලා ඒවයිම යෙදිලා අන්තිමේදී අපි මිය ගිහිල්ලා අන්තිමේදී ලෝකාන්තරික නිරය වගේ තැන්වල උපදිනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ දාරුණෝ භික්කවේ මිච්ඡාදිට්ඨි. මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක මේ ඊටාම දරුණු එකක්. දැන් බලන්න දැන් මක්කලී ගෝසාල වගේ ආචාර්ය බුදුරජාණන් වහන්සේ කාලේ මේ ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. මේ කරා හොඳ නරක කරන්න ඕනේ කොහොමත් සත්‍යෝ මෙන්න මෙච්චර ආත්ම භාව සංඛ්‍යාවක් ගමන් කරලා සතර ඒගොල්ලොන්ගේ සතර පැවැත්ම අවසන් වෙනවා කියලා. මේ වගේ මේ මිනිස්සුන්ගේ ක්‍රියාව උත්සාහය වීරය පරාක්‍රමය ප්‍රතික්ෂේප කරපු ආචාර්යවරු ඒ ඉගැන්වීම් තිබුණා. ඉතින් බුදුරජාන් වහන්සේවත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. දැන් බුදුරජාන් වහන්සේ මක්කලි ගෝසාලගේ දර්ශනය ප්‍රතික්ෂේප කළේ මක්කලි මෝගපුරිසෝ මනුස්ස කිපම්මඤ්ඤේ. අර කෙමිය කියලා එකක් තියෙනවා මාළු අල්ලන. ඒ කෙමියට මාළු අහුනාම ගැලවෙන්න බෑ. ඒ මාළුවා එතනින්ම විනාශයටපත් වෙනවා. ඒ වගේ තමයි මක්කලිගේ දර්ශනය හරියට මිනිසුන් අල්ලන කෙමියක් වගේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ තරම් ඒ දෘෂ්ටි වලට අහුනාම මිනිසුන්ට ගැලවීමක් නැහැ. ඒවයිම විනාශයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දෘෂ්ටි වලට පැමිණෙන්නට නැතුව අපි මේ ගමන යන්න ඕනේ. එහෙම කෙනාට තමයි ලෝකෝත්තර තත්ත්වයන් වලට උසස් අධිගමයන්ටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි කවුරුත් දන්න කරණීයමෙත්ත සූත්‍රය බලන්න. දිට්ඨිංච අනුපගම්ම සීලව නේද? දිට්ඨිංච අනුපගම්ම. දෘෂ්ටි වලට එන්නේ නැතුව තමයි සිල්වත් කෙනා කටයුතු කරන්න ඕනේ. දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේදං නහි ජාතු ගබ්බසීයම් පුනරේති. ඉතිනේ දෘෂ්ටි වලට පැමිණෙන්නේ නැතුව සිල්වත් සිත දියුණු කිරීමේ කාර්යයේ යෙදෙන කෙනාට තමයි නැවත මව් කුසකට නොලැඹෙන තත්යකට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටීන් කියන්නේ හරීම ව්‍යසනකාරී දෙයක්. අපිට අයහපත ගෙනත් දෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ දෘෂ්ටීන්ගෙන් වැළකීම ඉතාමත් අවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය තමයි අත්‍තරම හොඳම දේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. සම්මා දිට්ඨිය තුලින් තමයි ඔය සියලුම දෘෂ්ටීන් ප්‍රහීන කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සම්මා දිට්ඨියට එළඹෙන තුරු අපි යම් යම් ප්‍රමාණවල මිත්‍යා දෘෂ්ටි වල තමයි ඉන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ මේ චුන්දහාමුදුරු විමසන්නේ ස්වාමීනි මේ විදර්ශනා යෝගාවචරයා විදර්ශනා වඩන භික්ෂුව. ඒතර පළවෙනි මානසිකාර්යයේදීම පළවෙනි අවස්ථාවේදීම විදර්ශනාව ප්‍රායෝගිකව වඩනකොට පළවෙනි අවස්ථාවේදීම මේ විදර්ශනාවෙන් ඒ දෘෂ්ටි ප්‍රහාණයක් සිද්ධ වෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමා යායිමා චුන්ද අනේක විහිතා දිට්ඨිය ලෝකේ උප්පජ්ජಂತಿ. චුන්ද මේ ලෝකේ නොඑක ආකාර දෘෂ්ටි උපදිනවා මේ ආත්මයට සම්බන්ධ ඒවා සහ ලෝකයට සම්බන්ධ ඒවා. එතකොට මේවයි ඇලෙනවා මේවයි බැස ගන්නවා මේවයි ඇලිලා ගැලිලා බැසගෙන ඉන්නේ සත්වයෝ. එතකොට යම්කිසි කෙනෙක් මේ දෘෂ්ටියෙන් මේ පංචස්කන්ධය පිළිබඳව නේතම්මම නේසු හමස්මි නමේසෝ මේ අත්තා මෙය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යම්කිසි කෙනෙක් මේ විදිහට පංචස්කන්ධය දෙස ප්‍රඥාවෙන් මනා නුවණින් සම්මප්පඤ්ඤාය පසතු මනා ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම අන්න එතන තමයි මේ දෘෂ්ටිංගේ ප්‍රහාණය වෙන්නේ. මේ දෘෂ්ටිංගේ ප්‍රහාණය වෙන්නේ අන්න එතනයි. ඒව මේ තාසන් දිට්ඨිනම් පටිනිස්සග්ගෝති. එතනින් තමයි මේ දෘෂ්ටිංගේ ප්‍රහාණය වෙන්නේ කියලා මේ
බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරන්ට ප්‍රකාශ කරනවා. දැන් සමහර වෙලාවට දැන් මේ විදර්ශනාව වඩන ශ්‍රාවකයන්ට ඇතිවන තත්ත්වයක් ගැන සඳහන් වෙනවා අදිමානය කියන එක. අදිමානය කියන එක මේ සාමාන්‍ය පුතඥයන්ට ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය පුතඥයන්ට ඇති වෙන්නේ මානය, අතිමානය කියන එක. අදිමානය ඇති වෙන්නේ මේ කාටද මේ විදර්ශනා සමත විදර්ශනා වඩන යෝගාවචරයන්ට තමයි අදිමානය ඇති වෙන්නේ. එතකොට දැන් එතකොට අදිමානය කියන්නේ තමන් රහත්යයි සිත් පහළ වීම. තමන් මේ සියලු කෙලෙසුන් ප්‍රහීන කළා කියලා සිත් පහළ වීම තමයි මේ අදිමානය කියන්නේ. එතකොට සාමාන්‍ය මට්ටමක ඉන්න කෙනාට තමන් රහත් වුණා කියලා එහෙම සිත් පහළ වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් හිතුවොත් දැන් මම රහත් වෙලා ඉන්නේ කියලා. එහෙම නෙමෙයි. මේ විදර්ශනා භාවනාව තුළින් කෙලෙස් යටපත් කරන අවස්ථාවේදී ඇත්තටම කෙලෙස් වල ශක්තිය නැති වෙලා ගියපු අවස්ථාවක තමන් රහත් වෙලා කියලා සිත් පහළ වීම තමයි අදිමානය කියලා කියන්නේ. එහෙම නැතුව යම්කිසි කෙනෙක් කිව්වොත් මම දැන් රහත් වෙලා කියලා. එතකොට එයා අදිමානය නෙවෙයි එයාගේ තියෙන්නේ. එතන මේ මිත්‍යා දෘෂ්ටි. අදිමානය කියන එක අපි සියුම්ව තේරුම් ගන්න ඕන කාරණයක්. සමත විදර්ශනා භාවනාව වඩනකොට මේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් යටපත් වෙනවා. කෙලෙස් සමුච්ඡේද වශයෙන් යටපත් වෙනවා කියන්නේ කෙලෙස් තුනී වෙලා යනවා. දැන් අපි දන්නවා කෙලෙස් යටපත් කරන ක්‍රම තුනක් තියෙනවානේ බුද්ධ ආගම උගන්වලා නේද? ප්‍රධාන වශයෙන් තදංග, වික්ඛම්බන, සමුච්ඡේද. තදංග කියන්නේ తాවකාලිකව යටපත් වෙන අවස්ථාව, වික්ඛම්බන කියන්නේ තුනී වෙලා යන අවස්ථාව, ඒ බලය ශක්තිය අඩු වෙලා යන අවස්ථාව, ඒ වගේම සමුච්ඡේද කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙන අවස්ථාව. එතකොට දැන් මේ සමුච්ඡේද වශයෙන් මේ තදං මේ සමත විදර්ශනා භාවනා වඩන යෝගාවචරයන්ගේ සිත් තුළ තියෙන කෙලෙස් ශක්තිය නැති වෙලා යනවා. එතකොට සමහර ශ්‍රාවකයන්ට මේ අදිමානය කියන එක හට ගන්නවා. මොකද අදිමානය කියන්නේ තමන් රහත් වුණා කියලා. ඒක එයාවත් දන්නේ නැහැ. එයාවත් දැනගෙන කරන දෙයක් නෙවෙයි ඒක. තමන් දන්නෙත් නැහැ තමන් රහත් වුණා කියලා හිතනවා. ඒ තමන්ට ඒ ගැන වැටහීමක් නැහැ. එතකොට දැන් ඒ පිළිබඳ අපේ අටුවාචාර්යන් වහන්සේලා ඉදිරිපත් කළ දෙන නිදසුන් කතාවක් ධම්මදින්න කියලා හාමුදුරුවෙක් හිටියා. මේ ධම්මදින්න හාමුදුරු තලගුරු තිස්සපබ්බත වාසී කියන දකුණු ප්‍රදේශයේ හිටියා ධම්මදින්න කියලා හාමුදුරු නමක්. ඉතින් උන්වහන්සේ මේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට හමු වෙච්ච ඒ තිස්සමහාරාමයේ සහ සිතුල්පව්ව කියන ස්ථානවල වැඩ සිටපු ස්වාමින් වහන්සේලා දෙනමකගේ කතන්දර මේ අදිමානය පිළිබඳව උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා. දැන් පළවෙනි හාමුදුරුවෝ හමු වුණාම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවලු දැන් ඔබ වහන්සේ පැවිදිලා කොච්චර කාලද? දැන් අවුරුදු 60ක් විතර වෙනවා. ඒතකොට දැන් රහත් භාවය පිළිබඳ ඔබ වහන්සේ කොහොමද කියලා ඇහුවාම මම රහත් වෙලා අවුරුදු 60ක් විතර වෙනවා කියලා කිව්වා. එතකොට ඔබ වහන්සේ දැන් ඒ රහත් භාවයෙන් පරිපූර්ණ බොහොම ධානය සමාපත්තිලා දවෝ මම සියලු ධානය සමාපත්තීන් සහිතව තමයි මම රහත් භාවයටපත් වුනේ. එහෙමනම් ඔබ වහන්සේ ලොකු ඇතෙක් මවන දල තියෙන ලොකු ඇතෙක් මවලා ඒ ඇතා හොඬ වැලේ මුඛ තුල රඳවාගෙන දල උස්සගෙන මේ වලිගේ උස්සගෙන මේ දෙසට දිවගෙන එන ආකාරය මවන්න කිව්වා. ධාන සමාපatti එහෙම මේ 이르දි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් නම් කියලා. එතකොට මේ හාමුදුරුවෝ එහෙම ඇතෙක් මැව්වා. එහෙම ඇතෙක් මැව්වහම දැන් ඒ ඇතා ලඟ වෙන්න ඒ මව්පු හාමුදුරන්ට බය හිතලා එතනින් නැගිටලා දුවන්න සූදානම් වුණා. එතකොට ධම්මදින්න හාමුදුරුවෝ අහනවා දැන් ඔබ වහන්සේ මව්පු ඇතාට වහන්සේ බය වුණා නේද කියලා. එතකොට තමයි තේරුනේ තමන් රහත් වෙලා නැහැ කියලා නේද? තමන්ට රහතන් වහන්සේලාට බය ඇති වෙන්නේ විදියක් නැහැ නේ. එතකොට උන්වහන්සේට තේරුණා එහෙනම් මම රහත් වෙලා නැහැ කියලා. ඒක ධම්මදින්න හාමුදුරුවෝ ළඟ වැඳ වැටුණා අනේ ස්වාමීනි මට පිහිට වෙන්න මට කමටහන් ලබා දෙන්න කියලා. නෑ අදිමානය කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඔබ වහන්සේ හොඳ තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඔබ වහන්සේට රහත් වෙන්න පුළුවන් කියලා ඒ ධම්මදින්න හාමුදුරුවෝ ඒ හාමුදුරන්ට කමටහන් ලබා දුන්නා. ඉතින් ඒ හාමුදුරුවෝ ඊටාම ටික දවසකින් රහත් වුණා. අර බලන්න එතකොට ඒ හාමුදුරුවෝ හිතන් හිටියේ ඇත්තටම රහත් වෙලා කියලා. ඒ හාමුදුරුවන්ගේ මුලාවක් ඒක තිබුණේ. නමුත් ඒ හාමුදුරුවන්ගේ වැරද්දක් නෑ. ඒක මේ සිතේ ස්වභාවය. මේ සමත විදර්ශනා වඩනකොට කෙලෙස් තුනී වෙලා යනවා. තුනී වෙච්ච ශ්‍රාවකෙට හිතෙනවා මම දැන් රහත් වෙලයි කියලා. ඉතින් ඒක විසඳන්න පුළුවන් අධිබල සම්පන්න ප්‍රතිබල සම්පන්න රහතන් වහන්සේ නමක් හමු වෙන්න ඕන නේද? එහෙම නැත්නම් ඒ ධම්මදින්න හාමුදුරුවෝ අර හාමුදුරන්ට මුණ නොගසුනා නම් මොකද වෙන්නේ? ඒ හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා හිතාගෙනම අපවත් වෙනවා නේ. අපවත් වෙලා ඊට පස්සේ නමුත් මේ සසරේ ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ධානා සමාපatti ලාභී නිසා හොඳ තැනක උප්පත්ති ලැබයි. නමුත් පිරිනුවන් පාන ලැබෙන්නේ නැහැ ඒ හාමුදුරන්ට. ඉතින් ඒ සසර ගමන අවසන් නැහැ ඒ හාමුදුරන්ගේ.
ඉතින් ඒක තමයි මේ සිත රවට්ටන ස්වභාවය නේද? ඉතින් එතකොට තව හාමුදුරනෙක් එතකොට සිතුල් පව්වේ වැඩ හිටියේ. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා කිව්වා. ඒ හාමුදුරුවෝ අර වගේ අහුව ඔබ වහන්සේට විවිධ 이르දි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්ද? එහෙම තත්ත්වයක් ඔබ සහිතවද ඔබ වහන්සේ රහත් උනේ කියලා අර ධම්මදින්න හාමුදුරුවෝ ඊළඟට අහුවා. "ඕ මට පුළුවන් එහෙම 이르දි ප්‍රාතිහාර්ය පාන්න" කියලා. එතකොට ඒ ධම්මදින්න හාමුදුරන්ට කිව්වා එහෙනම් ඔබ වහන්සේ පොකුණක් මවන්න මෙතන. ඒ පොකුණේ නෙළුම් මලක් මවන්න. ඒ නෙළුම් මල උඩ ඊටාම ලස්සන කාන්තාවක් නටන ස්වරූපයක් මවන්න කියලා. එතකොට ඔන්න ඒ හාමුදුරු පොකුණක් මවලා නෙළුම් මලක් මවලා ඒ මල උඩ කාන්තාවක් ලස්සන කාන්තාවක් මවුවා. දැන් මේ හාමුදුරුවෝ අවුරුදු 60ක් වයස හාමුදුරු කෙනෙක්. එතකොට කාන්තාව මවලා මේ ඒ හාමුදුරුවෝ කිව්වා ඔය නටන දිහා බලන් ඉන්න කියලා. දැන් ඒ හාමුදුරුවෝ මවපු රූපයක් මේක. දැන් ඔය හාමුදුරුවෝ මේ ඔය කාන්තාව ඔය මල උඩ නටන ආකාරය දක්වන රංගනය දිහා බලන් ඉන්න කියලා අර ධම්මදින්න හාමුදුරුවෝ. එතකොට ඒ ධම්මදින්න අර හාමුදුරුවෝ අර කාන්තාව දෙස බලන් ඉනකොට අවුරුදු 60ක් තිස්සේ අර යටපත් වෙලා තිබිච්ච රාගික සිතුවිලි මතුවලා තියෙනවා. එතකොට තමන් වහන්සේට තේරෙලා තියෙනවා අනේ මම රහත් වෙලා නැහැ නේ මම එහෙනම් මම මුලාවක ඉඳලා තියෙන්නේ කියලා. වහාම අර හාමුදුරුවන්ගේ ළඟ වැටිලා අනේ ස්වාමීනි මට රහත් වෙන්න උපකාර කරන්න කියලා මේ උදව් ඉල්ලලා තියෙනවා. ඒ හාමුදුරන්ට ඒ උපදේශ මත ඉතාම ඉක්මනින් රහත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒතර බලන්න මේ ස්වාමීන් වහන්සේලා දෙනමම ඉතාම යහපත්. මොකද සමත විදර්ශනා වඩලා ඉහළ තත්ත්වයක හිටපු දෙන්නෙක්. ඒ කියන්නේ දෙන්නගෙම කෙලෙස් ප්‍රහීන වෙලා කියලා දෙන්න හිතන් හිටියේ. කියන්නේ කෙලෙස් තිබුණේ නැහැ. නමුත් මේ කෙලෙස් නැතුව නෙවෙයි. මේක තමයි කියන්නේ අනුසය වශයෙන් හිත යට මේ කෙලෙස් ශක්තිය තිබුණා. ඒ නිසා රහත් වෙලා තිබුණේ නැහැ. එතකොට මේ දෙනමට ඇයි මෙහෙම දෙකක් දුන්නේ? කමටහන් දෙකක් දුන්නේ. ඒක නැත් අපි හිතන්නට ඕන. ඒක තමයි පළවෙනි හාමුදුරන්ට ඇතෙක්ම වානදුනේ. මොකද ඒ හාමුදුරුවෝ ද්වේෂ චරිතයක්. ඒ ද්වේෂ චරිතය කියන එක ධම්මදින්න හාමුදුරුවෝ හඳුනාගත්තා. ඒ නිසා ද්වේෂ චරිතයාගේ සිත වික්ෂිප්ත වෙන ආකාරය අධ්‍යයනය කිරීමට තමයි අර ඇතෙක් දුවගෙන එන ආකාරයට එහෙම මවන්න කියලා කිව්වේ. ඒ වගේම දැන් අර නෙළුම් මලක් උඩ කාන්තාව රඟ දක්වන ආකාරය මවන්න කිව්වේ ඒ හාමුදුරුවෝ රාග චරිතයක් එක. ඉතින් රාග චරිතයාට ඒ රාගයේ මතුවෙන අරමුණක් දුන්නාම තමයි ඔහුගේ ප්‍රකෘති ස්වභාවය දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ චරිතයට අනුව තමයි ඒ 이르දි ප්‍රාතිහාරයෙන් පාන්න කියලා ඉල්ලා සිටියේ. බලන්න එතකොට ඒ හාමුදුරු කොච්චර තීක්ෂණ නුවණක් තිබිච්ච හාමුදුරු කෙනෙක්ද ඒ පුද්ගල මේ විෂමතාවය නැත්තම් පුද්ගලයන්ගේ ඒ විවිධත්වයේ මානසික ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන් ප්‍රතිබල සම්පන්න ස්වාමීන් වහන්සේ නමක් ධම්මදින්න හාමුදුරුවෝ. ඉතින් බලන්න මේක තමයි අදිමානය කියලා කියන්නේ. අදිමානය කියන්නේ මොකද්ද? එතකොට මේ සමත විදර්ශනා වඩන යෝගාවචරයන් ඒ කෙලෙස් යටපත් වුනහම වික්කම්බන වශයෙන් යටපත් වුනහම ඒගොල්ලොන්ටම හිතෙනවා මම දැන් රහත් වෙලා කියලා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඒ නිසා හැබැයි ඒ කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. කෙලෙස් නෑ බොරුවට නෙවෙයි ඒක කරන්නේ. හිත කරන දෙයක් ඒක. බලන්න එතකොට අපේ හිත කොච්චර සංකීර්ණද කොච්චර අපිව මුලාවට පත් කරන්න පුළුවන්ද කියලා නේද? ඉතින් ඒ වගේ දැන් මේ අදිමානය කියන එක ඇත්තටම අතිමානයේ මානයට වඩා හොඳයි. මොකද හේතුව අවංකවම සමත භාවනා වඩන යෝගාවචරයන්ට තමයි මේ අදිමානය කියන එක ඇති වෙන්නේ. මොකද ඒගොල්ලොන්ට අදිමානයක රහත් වෙලා කියලා හිතාගෙන ඉන්න එක. එහෙම හිතන් ඉන්නේ මොකද අර භාවනාවෙන් කෙලෙස් යටපත් වීමක් සිද්ධ වෙච්ච නිසා. කෙලෙස් යටපත් වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි එහෙම තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ මේ සිත තුළ මේ පංචස්කන්ධය කෙරෙහි තියෙන යම් ආසාව නිසා අපේ සිතම අපිට මුලා කරනවා සමහරලාට. අපිව වෙන වෙන මේ දෘෂ්ටි වලට මේ යොමු වෙනවා සමහරලාට නේද? දැන් සමහරලාට දැන් සාමාන්‍ය කෙනෙක් වුණත් S2 පියාගෙන භාවනා වඩනකොට අපිට පහළ වෙන ඒ භාවනා වඩන අයට පහළ වෙන දෙයක් තමයි මේ උඩ පා වෙනවා වගේ දැනෙනවා. මේ S2 පියාගෙන එහෙම ටික වෙලාවක් භාවනා කරනකොට එතකොට යම්කිසි කෙනෙක් හිතන්න පුළුවන් මම දැන් උසස් අධිගමයකටපත් වෙලා. නමුත් මනස විසින්ම කරන දෙයක් ඒක. අපි කොහෙවත් පාවෙන්නේ නැහැ. මනස නිකන් සැහැල්ලු වෙනකොට මනසම අරමුණක් දෙනවා අපි උඩ පාවෙනවා වගේ කියලා. ඉතින් ඒ වගේ මනස විසින් මුලා කරනවා. සමහරවිට ඇස් දෙක පියාගෙන ඉන්නකොට එක එක රූප එක එක ඉරියානවා සුදු පාටට කළු පාටට එක එක ඒවා පේනවා. එතකොට දැන් සුදු පාටට එළියක් එනවා අන්න මං එළියක් දැක්කා දැන් මම මේ උසස් අධිගමයකටපත් වෙලා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නෑ. ඒක තමයි කම්මට්ටානාචාරින් වහන්සේලා භාවනා අරමුණු දෙන කමටහන් දෙන හාමුදුරුවෝ ඇසුරු කරලා තමයි අපි ඉහළ අධ්‍යාත්මික උසස් භාවනාවන් වඩනකොට ඒව සිද්ධ කරන්නේ. මොකද
අපේ චරිතයට ගැළපෙන කමටහනක් වඩන්නට ඕන. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි රාග චරිතයක් නම් අපි මෛත්‍රී භාවනාව වඩන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපේ මෛත්‍රිය වෙනුවට අපි තුළ වැඩෙන රාගය. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ද්වේෂ චරිතයට ද්වේෂ චරිතයට ගැළපෙන කමටහනක් දෙන්න ඕන. ඒ වගේම රාග චරිතයට රාග චරිතයට ගැළපෙන කමටහනක් දෙන්න ඕන. ඒ වගේ ඒ චරිත හඳුනාගෙන ඒ චරිතයට අනුව තමයි භාවනා වැඩිම සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මේ මහා චුන්ද හාමුදුරුව අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මේ විදිහට කෙටියෙන් පැහැදිලි කරා මේ පංචස්කන්ධය කෙරෙහි මේ මගේ මම මගේ ආත්මයයි කියලා එහෙම සිතුවිල්ලක් නැත්තම් අන්න එතන තමයි මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ පංචස්කන්ධය මේ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා එහෙම සම්මප්පඤ්ඤාය මනවින් දකින්නට ඕනේ. එහෙම දකින කෙනාගේ තමයි මේ දෘෂ්ටීන් දුරු වෙන්නේ. එතකොට මේ ලෝකේ යම් යම් ධාන තත්ත්වයන් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී ඒ කාරණේ පැහැදිලි කරනවා. ඨානංකෝ පනේතම් විජ්ජති චුන්ද කියලා චුන්ද හාමුදුරන්ට ඉදේකච්චෝ බික්කු විවිච්ච කාමේ විවිච්ච අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරෙය්‍ය. දැන් ඔන්න යම්කිසි යෝගාවචරයේ ස්වාමීන් වහන්සේ නම භාවනා වඩන කෙනෙක් එයා මොකද කරන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඥානාංගයන්ගෙන් යුක්ත වන පළවෙනි ධානයට පත් ලබා ගන්නවා. එතකොට ඒ කෙනා හිතනවා අහං සල්ලේ කියන විහරාම මම දැන් කෙලෙස් දුරු කළා වාසය කරනවායි කියලා. එතකොට නකෝපනේතං චුන්දස් චුන්ද අරියස්ස විනේ සල්ලේක උච්චමේ පළවෙනි ධානයට පත්වීම කියන එක සල්ලේකය නෙවෙයි. සල්ලේක කියන්නේ කෙලෙස් දුරු වීම, කොලිස් තුනු වීම. දිට්ඨ ධම්ම සුඛ විහාරායති අරියස් විනේ මේ පළවෙනි ධානයට සංවැදීම කියන එක මේ දිට්ඨ ධම්ම සුඛ විහරණයක්. ඒක මේ සල්ලේකයක් නෙවෙයි, කෙලෙස් දුරු වීමක් නෙවෙයි, දිට්ඨ ධම්ම සුඛ විහරණයක්. දැන් බලන්න දැන් අපි ඉගෙනගෙන තියෙන බෞද්ධ ඉතිහාසයේ දේවදත්ත හාමුදුරුවෝ අෂ්ට සමාපත්තිලාභියෙක් නේද? අෂ්ට සමාපත්තිලාභී වුණාට ඒ සමාපත්තීන්ගෙන් පිරීලා මහා පව් සිද්ධ කරගෙන අන්තිමේදී අවීචි මහා අපායට ඇද වැටුණානේ. ඉතින් අර අෂ්ට සමාපatti උපදවා ගත්ත කියලා එහෙම විශේෂ අධිගමයකට යන්න බැරි වුණා. මොකද කෙලෙස් නැසීමක් වුණේ නැහැ. කෙලෙස් යටපත් කරන් හිටියේ. ඉතින් සමාපatti වලින් සමත භාවනාවෙන් යටපත් කළා. නමුත් ඒවා යටපත් වෙලා අකුසල ශක්තියින් මතුවෙලා අකුසල යන්න සිද්ධ කරලා අවීචියට වැටුණා. දැන් ඒ වගේම හත්ති සාරිපුත්ත කියලා හාමුදුරනෙක් හිටියා. ඒ හත්ති සාරිපුත්ත හාමුදුරුවෝ ධ්‍යාන උපදවාගෙන හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා හත්ති සාරිපුත්ත නුදුරදිම සිවුරු ඇරලා යනවායි කියලා. ඉතින් ඒ ගෝල හාමුදුරුවෝ ඒකට කම්පා වුණා. නමුත් මේ එහෙම වෙන එකක් නැහැ කියලා ගෝල හාමුදුරුවෝ හිටියා. මොකද ධ්‍යාන උපදවාගෙන හිටියේ. නමුත් හත්ති සාරිපුත්ත හාමුදුරුවෝ ඇත්තටම ටික දවසකින් සිවුරු ඇරලා ගියා. ඒ ධ්‍යාන උපදවාගෙන හිටපු හාමුදුරුවෝ. ඉතින් ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ ගෝල හාමුදුරුවෝ ගිහිල්ලා මේ ප්‍රකාශ කළාම බය වෙන්න එපා නැවතත් ਉਹ අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කිව්වා. ඒ වගේම නැවතත් පැවිදි වෙලා රහත් වුණා. නමුත් ඒ වගේ මේ කෙලෙස් යටපත් කිරීමක් මේ සිද්ධ වෙන්නේ. කෙලෙස් යටපත් පළවෙනි දැන් බුදුරජාන් වහන්සේ මේ දේශනා කර මේක දිට්ඨ ධම්ම සුඛ විහරණය. ඒ කියන්නේ මේ ධාන සමාපatti ලැබෙනවා කියන්නේ මේ ආත්මයේදී ලබා ගන්න පුළුවන් සුවයකට එළඹීමක්. ඒක කෙලෙස් නැති කිරීමක් නෙවෙයි. කෙලෙස් යටපත් කිරීමක් වෙන්නේ. දැන් බලන්න දැන් මේ ධාන සමාපatti කියන සඳහන් වෙන කොහොමද විවිච්ච කාමේ විවිච්ච අකුසලේ. මේ කාමය සහ අකුසල ශක්තිය යටපත් වෙනකොට තමයි සිත මේ සමාධිගත වෙලා මේ ධාන උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි ඇත්තටම දැන් සතිපට්ඨානෙ බලන්නකෝ. දැන් සතිපට්ඨාන භාවනාව තුල පළවෙනියෙන්ම සිද්ධ කරන්නේ මේ කාමරාග පටිග දෙක තුනී කරන එක. නේද? දැන් බලන්න සතිපට්ඨාන භාවනාව විස්තර වෙන්නේ කොහොමද? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ අවිජ්ජා දෝමනස්ස දෙක දුරු කරන්න. කායානුපස්සනාව අවිද්‍යා දෝමනස්ස කියන එක වෙන ආකාරයකින් කිව්වොත් එහෙම කාමරාග පටිග. මේවා තමයි සංයෝජන ධර්ම. ඒතකොට මේ දෙක තුනී කරන්නට ඕන. ඒතර අවිජ්ජා දෝමනස්ස කාමරාගයයි පටිගය. එහෙම නැත්නම් කාමුක සිතුවිලි හිත තුල බබලනකොට එතකොට සිත සමාධිගත වෙන්නේ නැහැ. දේශ සහගත සිතුවිලි හිත තුල බබලනකොට
එතකොට සමාධිගත වෙන්නේ නැහැ සිතක්. එතකොට කාමයයි දේශයයි විසින් කරන්නේ මොකද්ද? අපේ කුසලයේ වහලා දාලා අපි අකුසලයට ඇද දමන එක. ඒවා බලවත් වෙනකොට අපිට ධර්ම සංඥාවල් පහළ වෙන්නේ අධර්ම සංඥාවල් පහළ වෙන්නේ එතකොට. එතකොට ලෞකිකත්වයට සම්බන්ධ සංඥාවල් තමයි අකුසල සංඥාවල් තමයි පහළ වෙන්නේ. එතකොට සතිපට්ඨානෙනුත් උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම මේ කාමරාග පටික දෙක යටපත් කරන්න ඕන. කාමරාග පටික දෙක යටපත් කරන ශ්‍රාවකයාට තමයි මේ විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ කියන මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් තොර වූ මේ ඒ කියන්නේ ඒවා යටපත් වූ සිතක් පහළ කරගන්න පුළුවන්. එතකොට තමයි අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සත පඨමඥානෙ පහළ වෙන්නේ. දැන් ඒකයි බුදුරජාන් වහන්සේ මෙතෙන් දේශනා කළේ ඒවා ditta ධම්ම සුඛ විහරණේ පිණිස පවතින සමාපatti. දැන් විතක්ක කියන්නේ දැන් ධානාංග දිනවා. ඒවට කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව. මේවට කියන්නේ ධානාංග කියලා. මොකද ධානයන්ගේ අංග. විතක්ක කියන්නේ මොකද්ද? විතක්ක කියන්නේ අරමුණ සිතට නැගීම. අරමුණ සිතට නැගීම. අරමුණ සිතට නගන එක. දැන් හරියට කියනවා නම් මේක අපේ ධර්ම විවරණ ඉදිරිපත් කරපු අපේ පැරණි ආචාර්යවරු සඳහන් කළා තියෙන්නේ විතක්ක කියන්නේ හරියට මේ තමන්ට උසුලන්න බැරි බරක් උසුලන්න උදව් කරන තව කෙනෙක්. තමන්ට උසුලන්න බැරි බරක් උසුලන්න උදව් කරන තව කෙනෙක් කරන උදව් වගේ. විතක්ක කියන්නේ මේ අරමුණ සිතට නගන එක. අරමුණට සිතට නගා ගන්න එක තමයි මේ විතක්ක කියන්නේ. දැන් හරියට බිමට බහැලා ඉන්න උකුස්සේ මේ පියාපත් ගහලා අහසට පියාඹනවා වගේ තමයි විතක්ක. එතකොට විතක්ක කියන්නේ වගේ විතර්කය අමාරුයි. ධාන අරමුණ සිතට නගා ගැනීම පළවෙනි අවස්ථාව අමාරුයි. දැන් රජගෙදරක සේවයට යන ගම්වැසියෙක් ගත්තොත් රජගෙදරක සේවයට යන ගම්වැසියෙක් ගත්තු පළවෙනි දවසේ කොච්චර බයෙන්ද සේවයට බැඳෙන්නේ නේද? රජ්ජුරුවෝ ගැන, රජමාලිගාවේ අභ්‍යන්තරය ගැන, රජ්ජුරුවෝ දෙන දඬුවම් ගැන, ඒ වගේ ඒ රජමාලිගාවේ තියෙන නීති රීති ගැන ඒවා ගැන හරි අවබෝධයක් නැහැනේ ගම්වැසියෙකුට. ඉතින් ගම්වැසියා රජමාලිගාවේට පළවෙනි දවසේ කොච්චර බයෙන්ද යන්නේ නේද? අන්න ඒ වගේ තමයි විතක්කය. විතක්කය හරි අමාරුයි. විතක් අරමුණ නැගීම. හැබැයි ਵਿਚාරය කියන්නේ මොකද්ද? අරමුණ තුල හැසිරීම. දැන් අර ගම්වැසියා මාසයක් දෙකක් රජමාලිගාවේ වැඩ කළාම දැන් ඔහුට එහෙම පළවෙනි දවසේ වගේ සිත් සංකල්පනාවක් පහළ වෙනවද? නෑ. දැන් ඔහු ඕන වෙලාවක ඇතුළට යනවා, ඕන වෙලාවක එළියට එනවා, රජමාලිගාවේ අභ්‍යන්තර තොරතුරු දානවා. දැන් ඔහුට අමාරුවක් නෑ. ඒ වගේම දැන් බලන්න උකුස්සෙක් අහසට පියාඹුවාට පස්සේ උකුස්ස සමහරට අහසේ පියාපත් නොගහ එකතන ඉන්නවා නේද? ඒ වගේ සැහැල්ලුවක් අහස උඩදී ඒ උකුස්ස ඇති කර ගන්නවා. දැන් අපි ගුවන්ඥානාවක් අහසට නැංවීමත් ඒව නේද? ගුවන්ඥානක් අහසට නග්ගන වේගෙන් උඩට ගන්න ඕන. උඩට ගත්තට පස්සේ උඩට එක දිගට යනවා ඒක. අර ඒ වගේ තමයි විතර්කය කියන්නේ අරමුණ සිතට ගැනීම. උකුස්ස අහස උසට නගින වේගෙන් පියාපත් ගහලා බොහොම අමාරුවෙන් ශක්තියක් අරගෙන තමයි උඩට නගින්නේ අහසට. හැබැයි අහසට නැග්ගට පස්සේ අහසේ ඔහු පියාපත් නොගහ සමහරලාට එක විදියට ඉන්න එක තැන ඉන්නවා. ඒ වගේ උකුස්සට ඉන්න පුළුවන්. ඒවා තමයි අපි පැරණි ආචාර්යරු මේ විතර්කය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට ਵਿਚාරය කියන්නේ එතකොට ඒ අරමුණේ හැසිරීම විචාර. එතකොට ප්‍රීති කියන්නේ සතුට නේද? සිතේ පිනා යාම. සිත තුළ පිනා යාම. එතකොට සිත පිනා යන්න පුළුවන්, කය පිනා යන්න පුළුවන්. මේ වගේ නොඑක ආකාරයෙන් සිත කය පිනා යන විදිහට සිත පහළ වෙනවා. එතකොට මේ කුසලයට සම්බන්ධ වූ ප්‍රීතියක් නේද? ධ්‍යාන අරමුණක්, කුසල් අරමුණක් මේ වඩනකොට ප්‍රීතියක් ඇති වෙනවා. ඒක තමයි ප්‍රීති කියන්නේ. සුඛය කියන්නේ සැපතට. ප්‍රීති සුඛ විතක්ක විචාර විවේකජම් ප්‍රීති සුඛ. එතකොට තව තියෙනවා උපේක්ඛා කියලා වචනයක්. ඒක මේ හතරවෙනි ධ්‍යානයට සම්බන්ධ වෙන්නේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත මේ පඨමඥාන ඒකාග්‍රතාවය කියන්නේ එකම අරමුණේ පිහිටීම ඒකාග්‍රතාවය. ඒතර මේවට කියන්නේ ධානාංග කියලා. ධානාංග. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි දැන් මේ පළවෙනි ධානයට යම්කිසි කෙනෙක් ශ්‍රමවදිනවා. ඒක මේ ditta ධම්ම සුඛ විහරණයක් ඒක. ඒක එතකොට කෙලෙස් නැති කිරීමකින් ලබන තත්ත්වයක් නෙවෙයි මේ ධාන කියන එක. ධාන වලින් පිරිහෙන්න පුළුවන් යම්කිසි කෙනෙක්. එතකොට ධාන වල ලැබීමට වඩා වැදගත් වෙන්නේ කෙලෙස් නැති කිරීමයි වැදගත් වෙන්නේ. කෙලෙස් නැති කිරීමෙන් තමයි පුළුවන්කම ලැබෙන්නේ
මේ සසර දුකින් නිදහස් වෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් බලන්න උන්වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට සත්තිස්වා යන ගමනේදී උන්වහන්සේට ආලාර කාලාම උද්දකරාම පුත්ත යන ප්‍රබල අභිඥාලාභී ගුරුවරු හම්බුණා. ආකින්චඤ්ඤායතනේ 7 වෙනි ධ්‍යානෙ ලබාගෙන හිටිය ආලාර කාලාම. උද්දකරාම පුත්ත නේව සංඥාන ආසඤ්ඤායතනේ 8 වෙනි ධ්‍යානෙ ලබාගෙන හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ දෙන්න ගැන බලනකොට මේ දෙන්නම කලුරිය කළා. එක්කෙනෙක් දින 7කට ඉස්සෙල්ලා කලුරිය කළා, අනිත් එක්කෙනා පෙරදා රාත්‍රියේ කලුරිය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගේ ධ්‍යාන විමුක්තිය සඳහා හේතු වෙන්නේ නැති නිසානේ උන්වහන්සේ ඒගොල්ලෝ අත්හැරලා ගියේ නේද? මේ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න සම්බෝධාය සංවත් එහෙමනේ හිතලා ගියේ මේගොල්ලෝ උගන්වන මේ ආකින්චඤ්ඤායතනෙ හෝ මේ නේව සංඥායතනෙ මේක නිවීම සනසීම අවබෝධය නිර්වාණය පිණිස හේතු වෙන එකක් නෙවෙයි. ඒක ඒ සමාපatti සඳහා විතරයි ඒගොල්ලෝ. ඒක ditta ධම්ම සුඛ විහරණයක් විතරයි. ඒ සමාපatti වලින් ඉතින් යුක්තව මිය ගියොත් එහෙම ඒගොල්ලෝ ඒ සමාපත්තියට අදාළ බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඒක තමයි ස්වභාවය. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ බෝසත්වදී මේ උසස් සමාපatti දමලා ගියා. ඒ වැඩක් නැහැ කියලා. ඊට වඩා දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒව ලෞකික සමාපatti. එතකොට දැන් ඒකයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යංගිසි කෙනේ සමාපත්තියකට එනබුණා කියන්නේ ඒක ditta ධම්ම සුඛ විහරණය. ඒක ditta ධම්ම මේ ආත්ම වශයෙන් ලැබෙන සපතක්. ඒ වගේම සමහර කෙනෙක් දෙවෙනි ධානයට සම්බන්ධලා වාසය කරනවා. ඉතින් ඒක ditta ධම්ම සුඛ විහරණයක්. ඒක නමුත් ඒක කෙලෙස් නැති කිරීමක් නෙවෙයි. කෙලෙස් නැති කිරීමක් නෙවෙයි. ඒ වගේම යංගිසි කෙනෙක් තුන්වෙනි ධානයට සම්බන්ධලා වාසය කරනවා. එතකොට ඒක කෙලෙස් නැති කිරීමක් නෙවෙයි. ඒක ditta ධම්ම සුඛ විහරණයක්. දැන් දෙවෙනි ධානය ලැබපු කෙනා දෙවෙනි ධානයෙන් පස්සේ තුන්වෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ හතරවෙනි ධානයට වඩනවා. එතකොට මේ හතරවෙනි ධානය කියන්නේ මේ පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛාසති පාරිසුද්ධං චතුත්ථ ඥානං උපසම්පාද්‍ය විරති. මේ වගේ මේ දුකත් නැති සැපත් නැති මේ අදුක්ඛ අසුඛ ඒ කියන්නේ මේ උපේක්ඛා සහිත මේ උසස් වූ චතුර්ථ ධානයට සම්වදිනවා. හැබැයි චතුර්ථ ධානයට සම්වැදුණා කියලා ඒක කෙලෙස් නැති කිරීමක් නෙමෙයි. ඒ අර කෙලෙස් යටපත් කිරීමෙන් ලබන සමත විදර්ශන සමත භාවනාවේ ලබන තත්ත්වයක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඒක ditta ධම්ම සුඛ විහරණය. මේ ආත්මයේ සුවය සඳහා තියෙන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා රහත් වීමෙන් පස්සේ බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේලා සමහර වෙලාවට මේ ධ්‍යාන සමාපatti වලට සම්බන්ධලා වැඩ ඉන්නවා. ඒ ditta ධම්ම සුඛ විහරණය සඳහා. උන්වහන්සේලා ධ්‍යාන සමාපatti පාවිච්චි කළේ ditta ධම්ම සුඛ විහරණය සඳහා. නමුත් ඉතින් මේ සමත මේ ධ්‍යාන සමාපatti උසස් තත්ත්වයන්ට එහෙම නැත්නම් රහත් භාවයේ ලබා ගන්න කටයුතු කරන ශ්‍රාවකයන්ට මේවා පාරවල්. මොකද මේ සමාපatti තුලින් විදර්ශනාවට සිත යොමු කරලා ඊට පස්සේ රහත් භාවය ලබා ගන්න පුළුවන් ක්‍රම බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. දැන් පළවෙනි ධානයෙන් පස්සේ සිත විදර්ශනාවට යොමු කරලා රහත් වීම. දෙවෙනි ධානයේ උපදවාගෙන ඒන් සිත විදර්ශනාවට යොමු කරලා රහත් වීම. තුන්වෙනි ධානයෙන් සිත විදර්ශනාවට යොමු කරලා රහත් වීම. හතරවෙනි ධානය, පස්වෙනි ධානය, 7වෙනි ධානය දක්වා මේ ධ්‍යාන සමාපatti වලින් එයින්ම සිත විදර්ශනාවට යොමු කරලා රහත් වෙන ක්‍රම පිළිබඳව සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තිබෙනවා. නමුත් නේව සංඥානා සංඥායතනෙන් රහත් භාවය ලබා ගන්න බෑ. මොකද හේතුව එතන සංඥාව බලවත් නොවන නිසා, සංඥාව ප්‍රබල නොවන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදියට මේ ධ්‍යාන සමාපatti ඊළඟට දැන් චතුර්ථ ධ්‍යානයෙන් පස්සේ තවත් ධ්‍යාන 4ක් තියෙනවා නේද? එතකොට රූපාවචර ධ්‍යාන වලින් පස්සේ රූපය අනිත්‍යයි කියලා වඩලා ඊට පස්සේ චතුර්ථ ධ්‍යානයෙන් පස්සේ මොකද වෙන්නේ? එයා ආකාසානංචායතන කියන මේ ආකාශය අනන්තෝ ආකාශෝ කියන භාවනා කමඨහන තුලින් ඔහු ආකාසානංචායතනෙ කියන අරූප ධ්‍යානෙ ලබා ගන්න පළවෙනි ධ්‍යානෙ. ඒතර ආකාසානංචායතනෙ ලබාගත් ශ්‍රාවකයා අනන්තං විඥානං කියලා භාවනාවට ලැබේ විඥානයේ අනන්තවත් බව කමඨහන් කොටගෙන විඥානංචායතනයටපත් වෙනවා. විඥානංචායතනෙ ලබා ගන්න. ඒතර විඥානංචායතනයටපත් වෙච්ච ශ්‍රාවකයා ඊට පස්සේ මොකද කරන්නේ? නත්ති කිංචි කියමින් වඩලා ඊට පස්සේ මේ ආකින්චඤ්ඤායතන කියන සමාපත්තියටපත් වෙනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙන් පස්සේ
නේව සංඥා නා සංඥායතනයටපත් වෙනවා. සංඥාව ඇත්තේත් නැත්නම් ඇත්තේත් ඇත්තත් වෙන. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සමාපatti 8 ගැනම සඳහන් කරනවා මේවා මේ ditta ධම්ම සුඛ විහාර. ඒ කියන්නේ මේ ඒ ජීවිතයේ සුවය සඳහා සම්වැදිය හැකි චිත්ත සුවය සඳහා චිත්ත සමාධිය සඳහා මේ සමවැදිය හැකි සමාපatti හැටියටයි බුදුරජාණන් වහන්සේ මේවා දක්වලා දෙන. රූපාවචර ධ්‍යාන 4ක් තියෙනවා, අරූපාවචර ධ්‍යාන 4ක් තියෙනවා. නමුත් ඒ සියල්ලම සමත භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල. ඒතර ඒ අෂ්ට සමාපත්තිලාභී වුණා කියලා ඒ අෂ්ට සමාපත්තිලාභී බව තුල ආර්ය භාවය කියන එක නැති වෙන්න පුළුවන්. මොකද දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන අය ආර්ය භූමියේ හිටපු අය නෙවෙයි. එතකොට ඒ වගේ. ඒ නිසා මේ ආර්ය භාවයේ නැතිවත් මේ தත්ත්වයන් පත් වෙන්න පුළුවන්. එතකොට ආර්ය භූමියට පත් වෙන්න නම් අර බුදුරජාණන් වහන්සේ දෙස ආර්ය ප්‍රතිපදාවේ සමාජිකයෙක් වෙන්න ඕනේ. එතකොට එහෙමනම් සෝතාපන්න ආදී ඒ අංගයන්ට පත් වීමෙන් තමයි ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. අට්ඨපුරුෂ පුද්ගලයා නේද? ආර්ය පුද්ගලයා 8 දෙනා ඉන්නේ. පැහැදිලි එහෙමනම් නේද? ආර්ය පුද්ගලයා 8 දෙනා ඉන්නේ. එතකොට ඒ 8 දෙනාට මේගොල්ලෝ ඇතුළත් වෙන්නේ නැහැ. පළවෙනි ධානය තියෙන කෙනා හෝ දෙවෙනි ධානය 3 4 ඒ වගේම අරූපාවචර ධාන 4 මේවා තියෙන අය ආර්ය ගණයට බුදුරජාණන් වහන්සේගේ වර්ගීකරණ තුළ ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි මේ ධාන සමාපatti ඉතාමත් වැදගත් ආර්ය භාවයටපත් වෙන්න. මේවා මගින් මේවා උපයෝගී කරගෙන මේවායින් පුළුවන් උසස් සමාපත්තීන්ටපත් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවාට අමතරව මේ කෙලෙස් දුරු කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සල්ලේක පරියාය කියලා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. මේ කෙලෙස් දුරු වෙන කෙලෙස් යටපත් කරන ක්‍රමය. මේ දෘෂ්ටීන් ප්‍රහීන කරන දෘෂ්ටීන් නැති වෙන්න මේ කෙලෙස් මෙන්න මේ විදිහට යටපත් වෙනවා. මේ විදිහට යටපත් කළාම තමයි එතකොට තමයි සල්ලේක පරියාය කියන කෙලෙස් දුරු වීම නැතිවීම සිද්ධ වෙන්නේ කියලා. දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ? ඉදකෝපනවෝ චුන්ද සල්ලේකෝ කරණීයෝ. මෙන්න මේ විදිහට කෙලෙස් දුරු වීම පිළිබඳ මෙන්න මේ විදිහට මේ මොකද්ද අපි කියන්නේ මේක විදිහට පුහුණු කරන්න කියලා. මොකද්ද පුහුණු කරන්නේ? පරේ විහිංසකා භවිස්සanti මය මෙත්ත අවිහිංසකා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. ඔන්න ඔය විදිහට තමයි පුහුණු කරන්නේ. කොහොමද? අනිත් අය සතුන්ට හිංසා කරන අය වෙන්න පුළුවන්. අනිත් අය සතුන් මරණ අය වෙන්න පුළුවන්. පරේ පානාතිපාතා භවිස. පරේ කියන්නේ අනිත් අයනේ. පානාතිපාතා සතුන් මරණ අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සතුන් මරණ අය. හැබැයි අපි සතුන් මැරීමෙන් වළකිමු. අපි සතුන් මැරීමෙන් අනිත් අය සතුන් මරාවි. අපි සතුන් මැරීමෙන් වළකිමු. ඒක තමයි සල්ලේක කියන්නේ මේ කෙලෙස් දුරු වීමේ මාර්ගය. බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මේක පළවෙනි ක්‍රමය මේක. එතකොට අනිත් අය සතුන් මරාවි අපි සතුන් මැරීමෙන් වළකිමු. මෙන්න සල්ලේක ක්‍රමය කෙලෙස් දුරු කිරීමේ ක්‍රමය. නේද? අනිත් අය සතුන් මරපුවාවි අපි සතුන් මැරීමෙන් වළකිමු. පරේ අදින්නාදායි භවිස්සanti මයමෙත් අදින්නාදාන පටිවිරතා භවිස්සාම. අනිත් අය හොරකම් කරાવી අපි හොරකම් නොකරමු. අනිත් අය හොරකම් කරાવી අපි හොරකම් නොකරමු. ඒක තමයි සල්ලේක කරණීය කියන්නේ. අනිත් අය හොරකම් කරනවා කියලා අපිත් හොරකම් කළොත් මොකද වෙන්නේ? අනිත් අය සතුන් මරනවා කියලා අපිත් සතුන් මරුවොත් මොකද වෙන්නේ? නේද? ඒකට ඒවා විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට අනිත් අය හොරකම් කරනවා කියලා අපි හොරකම් කරන්නේ ඒ අය හොරකම් කරන එක ඒගොල්ලොන්ගේ වැඩ. අපි හොරකම් නොකරමු. මේ විදිහට කෙලෙස් නැති කරන්න ඕන අපි. මේකනේ එක පාට කෙලෙස් නැති කරන්න බෑනේ. මේ ප්‍රතිපදාව පුරන්න ඕනනේ. මේ ප්‍රතිපදාව පුරන්නට ඕනේ. ඒකනේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා නේද? එක පාට මේ භාවනා කළ රහත් වෙන්න පුළුවන් ක්‍රමයක් නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාහම්බිකේ ආදිකේනේව අඤ්ඤාරාධනම් වදාමි කියලා. මහන්නේ මම පටන් ගන්නකොටම රහත් භාවයේ දේශනා කරන්නේ නැහැ කියලා. එහෙම ලැබුවා ඉන්න ඔය පුද්ගලානුබද්ධයි. සමහර අයට මේ කුරග්ගේ වරහත්තම් පාබුන කියලා කියන්නේ නේ. දැලෙක් කොණ්ඩේ කපනකොටම රහත් වෙන අය ඉන්නවනේ. එහෙම අය ඉන්නවා. එක එක්කෙනාට ඒක වෙනස්. අපි සසරදී කරපු කියපු දේවල් වලටනේ. මේ විමුක්තිය කියන එක අනිත් අය සාදා දෙන දෙයක් නෙමෙයි. අනිත් අය සාදා දෙන්න බෑ. අනිත් අයට මේක ලබා දෙන්න බෑ. මේ විමුක්තිය කියන එක
තමන් තුලමයි තියෙන. ඉතින් අපි කරන කියන දේවල් වලට අනුව තමයි අපි ඊළඟ ජීවිතවලදී අපි කොයි විදිහටද ජීවත් වෙන්නේ කියන එක තීරණය වෙන්නේ මේ අපි අද දවසේ කරන කියන දේවල් වලට අනුව. අපි ලෝකෙට පේන්න ගලත්, ඇංගිලා ගලත්, කොහොම ගලත් තම තමන් දැනගන්න ඕන මම කරන කියන දේවල් වල විපාක. මොකද කර්මයට සාක්ෂිකාරයෝ නෑ. තමන්ගේ හෘද සාක්ෂි තමයි කර්මය වශයෙන් එන්නේ නේද? ඉතින් කොයි විදිහට අපි ජීවත් වුණත් මේ ලෝකේ අපේ තව ඉදිරි පැවැත්මක් තියෙනවා. ඒ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ අපි අද දවසේ කරන කියන දේවල් වලට අනුව. ඒ නිසා තමයි අනුන් හොරකම් කරපුවා. අපි හොරකම් නොකරමු. ඊළඟට පරේ අබ්‍රහ්මචාරී භවිස්සanti මයමෙත්ත බ්‍රහ්මචාරී භවිස්සanti. එතකොට අනිත් අය අබ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. අපි බ්‍රහ්මචාරී වෙමු. නේද? අපි බ්‍රහ්මචාරී වෙමු. අනිත් අය අබ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. හැබැයි අපි බ්‍රහ්මචාරී වෙමු. එතකොට මේ ධර්මයේ සඳහන් වෙනවා මේ ජීවිතක යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් දැන් බ්‍රහ්මචාරී කියන එක සාමාන්‍යයෙන් අර්ථකථනය කළ දෙන සම්පූර්ණයෙන්ම කාමයෙන් වෙන්වීම කියන එක. හැබැයි බ්‍රහ්මචාරී වීමේ යම් යම් ක්‍රම විදි තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් විවාහක අඹුසැමියන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න පුළුවන්. කොහොමද දැන් විවාහක අඹුසැමියන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා කියන්නේ? තමන් ඒ පුරුෂයෙක් නම් සදාර සන්තුට්ටි. සදාර සන්තුට්ටි. ඒ කියන්නේ තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුටු වීම. ස්ත්‍රියන් නම් පතිවෘතාව ආරක්ෂා කිරීම. තමන්ගේ ස්වාමියා පිළිබඳ පමණක් කල්පනා කිරීම. අන්න ඒක තමයි ගෘහස්ත බ්‍රහ්මචාරීත්වය කියලා කියන්නේ. එතකොට අඹුසැමියන්ට පුළුවන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න. බුදුරජාණන් වහන්සේ එහෙම ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පොදු අදහස බ්‍රහ්මචාරී කියන්නේ සියලුම කාම සිතුවිලින් කාමයන්ගෙන් වෙන්වීම. නමුත් ගෘහස්තයන් හැටියට කටයුතු කරද්දී අඹුසැමියන් එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කිරීම ඒක ගෘහස්ත බ්‍රහ්මචාරීත්වය. එතකොට අනිත් අය බ්‍රහ්මචාරී වුණාට කමක් නැහැ. අපි බ්‍රහ්මචාරීව කටයුතු කරමු. අනිත් අයගේ අබ්‍රහ්මචාරීත්වය අපිට තීරණය කරන්න බෑනේ. අපි බ්‍රහ්මචාරීව කටයුතු කරමු. එහෙමයි බුදුරජාණන් ඒ විදිහට සල්ලේකෝ කරණීය. පරේ මුසාවාදී භවිස්සanti මයමෙත්ත මුසාවාදා පටිවිරතා භවිස්සං. අනිත් අය බොරු කියපුවා අපි බොරු නොකියෙමු. ඒක තමයි මේ සල්ලේක ප්‍රතිපදාව. අනිත් අය බොරු කියපුවා ආවේ. ඒ බොරුවට යම්කිසි විපාකයක් තියෙනවා නම් ඒ විපාකේ ඒගොල්ලන්ට ලැබේ. අපි ඒගොල්ලෝ බොරු කිව්වා කියලා අපි බොරු කියන්න ඕනේ නැහැ. ඒ වගේම පරේ පිසුනා වාචා භවිස්සanti මයමෙත්ත පිසුනා වාචා පටිවිරතා භවිස්සං. අනිත් අය කේලම් කියාවි. අපි කේලම් නොකියෙමු. අනිත් අය කේලම් කියාවි. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලෝ විසඳගනි නේද? ඒක කේලම් කීමේ යම්කිසි විපාකයක් තියෙනවා නම් ඒ කේලම් කියන කෙනාට ලැබේ. අපි කේලම් නොකියෙමු. එතකොට අපිට ඒ කේලම් කීම නිසා යම්කිසි විපාකයක් ලැබෙනවා. අපිට ඒ විපාකය ලැබෙන්නේ නැහැ. අකුසල විපාක. පරේ පරුසා වාචා භවිස්සanti මයමෙත්ත පරුසා වාචා පටිවිරතා භවිස්සං. අනිත් අය පරුස වචන කියාපු ආවේ. අපි පරුස වචන නොකියෙමු. නේද? පරුස වචන කියන්නේ රළු කර්කස අනුන්ට අප්‍රිය අමනාප අනුන්ට ද්වේෂය ඇති කරන වචනනේ පරුස වචන කියන්නේ. එතකොට අනිත් අය ඒව කියාවි. හැබැයි අපි නොකියෙමු. අනිත් අය කියනවා ඒක අරයා පරුස වචන කියනවා කියලා මමත් පරුස වචන කියන්නේ මොකද වෙන්නේ? දැන් මේ හැම අකුසලයන් බලන්න මේ අකුසල කරන අය සමාජෙ පිරිහෙනවා. සතුන් මරණ කෙනා සමාජෙ පිරිහීමට ලක් වෙනවා. සමාජෙ විශ්වාස නැති වෙලා යනවා. සමාජෙ පිළිකුල් කරන කෙනෙක්. හොරකම් කරන කෙනා සමාජයේ විශ්වාසය නැති කෙනෙක්. සමාජයේ පිළිකුල් කරන කෙනෙක් හොරකම් කරන කෙනා. බ්‍රහ්මචාරීත්වය කඩ කරන කෙනා එයා සමාජ පිළිකුලට භාජනය වෙන කෙනෙක්. සමාජ සම්මතයන් බැහැරව යන කෙනා සමාජයේ අප්‍රසාදයටපත් වෙනවා. ඒ වගේ තමයි කේලම් කියන කෙනාත් සමාජ පිළිකුලටපත් වෙනවා. සමාජ අප්‍රසාදයටපත් වෙනවා. බොරු කියන කෙනත් එහෙමයි. ඒ වගේම පරුස වචන කියන කෙනා මේ හැම අකුසලයක්ම බලන්න මේ අකුසල කිරීම නිසා මොකද වෙන්නේ? එක අතකින් කර්ම විපාක අපි රැස් කරගන්නවා අකුසල කර්ම විපාක. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? මේ ලෝක වශයෙන්ම අපි සමාජයේ අප්‍රිය අමනාප පුද්ගලයන් බවටපත් වෙනවා. මේ හැම එකක්ම අපිව අප්‍රිය අමනාප පුද්ගලයන් බවට සමාජයේ අපේ සබ්‍රහ්මචාරිනතල අපි අප්‍රිය අමනාප පුද්ගලයන් බවටපත් වෙනවා මේවා අපි කරනකොට. අපි බොරු කියන කෙනෙක් නම් අපි කියන කිසිවක් අනිත් අය විශ්වාස කරන්නේ නැහැ. එයා බොරුකාරයා. එයා කියනවා කවුද විශ්වාස කරන්න කියලා අහනවා නේද? එයා සතුන් මරණ කෙනෙක් නම් එයාගෙන් කවදාවත් කරුණාවක් මෛත්‍රියක් බලාපොරොත්තු වෙන්න එපා කියලා අපි කියනවා. එයා සතුන් මරණ කෙනෙක් කියලා නේද? එයා හොරකම් කරන කෙනෙක් නම් එයා අපේ නිවසකට ආවන් පස්සේ අපි එයාගෙන හොඳ සැලකිල්ලකින් ඉන්නේ. මොකද එයා අපෙන් මොනව අරගෙන යයිද කියලා නේද? ඒ වගේ නිතරම සමාජයේ එයාගෙන සැකයෙන් අප්‍රිය අමනාපයෙන් බලන කෙනෙක් මේ අකුසල ධර්ම.
මේවා සදාතනික ධර්ම. ඒක බුද්ධ කාලේට විතරක් අදාළ නෑ. අද වුණත් එහෙමයි නේද? අද වුණත් ඔබේ ගෙදරට ඔබ කවුරු හරි දන්නවනම් හොරකම් කරන මෙයා හොරකම් කරන කෙනෙක් කියලා එයා ඔබේ හිතවතෙක් කියලා හිතනවා නම් එයා ගෙදරට ආවම ටිකක් සැලකිල්ලෙන් ඉන්නවා මෙයා අපෙන් මොනව අරන්ජයිද කියලා හොරෙක් නේද මෙයා කියලා නේද? ඒ වගේ මේවා සදාතනික ධර්ම. එතකොට පරේ සම්පප්පලාපී භවිසanti මයමෙත්ත සම්පප්පලාපා පටිවිරතා භවිසාමති. අනිත් අය මේ හිස් වචන කියාවේ අපි හිස් වචන නොකියමු කියලා අපි හිතන හිස් වචන කියන අය ඒ වගේම සමාජයේ අප්‍රියමනාප භාවයට පත් වෙනවා. ඒ නිසා අපි හිස් වචන කියන්නේ නැතුව එමු කියලා මේක තමයි සල්ලේකෝ කරන. අපි ඒක නොකියමු කියලා සල්ලේකෝ කරන. කෙලෙස් දුරවන ක්‍රමය. පරේ අවිජ්ජාලු භවිසති මයමෙත්ත අනවිජ්ජාලු භවිසාමති. අවිද්‍යාව කියලා කියන්නේ මේ අනුන්ගේ සම්පත් දැකලා ඒ සම්පත් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන නේද? දැන් අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා සිතෙන් සිද්ධ වෙන අකුසල ධර්ම තුනක් තියෙනවානේ. දැන් ඒවා කාටවත් පේන්නේ නැහනේ. දැන් සතුන් මරනකොට පේනවා, හොරකම් කරනකොට පේනවා, කාමයේ වර්ධව හැසෙනකොට පේනවා, බොරු කියනකොට, කේලාම් කියනකොට, පරුස වචන කියනකොට, හිස් වචන මේවායිදි පේනවා අපිට මේ අකුසල ධර්ම නේද? නමුත් මේ හිතෙන් සිද්ධ වෙන මේ අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන මේවා පේන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය කියන්නේ මේ අනුන්ට තියෙන සම්පතක් දැකලා ඒ සම්පත ඔහුට නොලැබී මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතර ව්‍යාපාද කියලා කියන්නේ අනුන් නැසේවා කියලා ප්‍රාර්ථනා කරන එක. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි. දැන් මේ කතා කරමු මිත්‍යා දෘෂ්ටි මේ ආත්මයට සම්බන්ධ හෝ වේවා. එහෙම ආත්මවාද පටිසඤ්ඤත් ලෝක පටිසඤ්ඤත ලෝකයට සම්බන්ධ මේ විවිධ මිත්‍යා හිතේ තියෙනවා. කාටවත් පේන්නේ නැහැ. එතකොට පරේ ව්‍යාපන්න චිත්තා භවිසති මයමෙත්ත අභ්‍යාපන්න චිත්තා භවිසා. අනිත්‍ය ව්‍යාපාදයෙන් යුක්තව ඉන්න පුළුවන්. අනිත්‍ය ව්‍යාපාදයේ වඩාවි. අපි ව්‍යාපාද නොකරමු. අපි මෛත්‍රිය වඩමු කියලා හික්මෙන්න කියලා. පරේ මිත්‍යා දිට්ඨි භවිසති මයමෙත්ත සම්මා දිට්ඨි භවිසාම සල්ලේ කරණීය. අනිත්‍ය මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගනිවි. අනිත්‍ය මිත්‍යා දෘෂ්ටියත් එක්ක එකහඳු වෙවි. ඒක ඒගොල්ලොන්ගේ වැඩක්. අපි සම්මා දිට්ඨිකෝයිමු. අපි සම්මා දිට්ඨිකෝයිමු නේද? දැන් ওই මිත්‍යා දෘෂ්ටි කියන්නේ අනිත්‍යයට වඩා වෙනස්නේ. මිත්‍යා දෘෂ්ටික රැල්ලවල් වෙනවා කාලෙකට. රැලි කියලා කියන්නේ අපි සමාජ රැලි මිත්‍යා දෘෂ්ටික රැලි එනවා. ඉතින් ඒවට අපි අය ඒ රැල්ලට අහු වෙනවා. මොකද මාධ්‍ය වලින් ඒ වගේම විවිධාකාරයෙන් මුල මුදල් වියදම් කළ මේ මිත්‍යා දෘෂ්ටික සමාජවල අය ඒ තමන්ගේ මිත්‍යා දෘෂ්ටියට වැඩිපුර පිරිසක් බඳව ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. එතකොට ඒ තමන්ගේ පැලැන්තිය හෝ ඒ වගේ තමන්ගේ යාළුවොත් මේකට ගිහිල්ලා මමත් යන්න ඕන අපේ ඥාති ටිකත් එතන අපිත් එතන යන්න ඕන කියලා අපිත් මොකද කරන්නේ? අපිත් ඒ රැල්ලටම වෙලා ඒවට යන සමාජයක් අපි සමහර අය තුල දකිනවා එහෙම. සමහර අය ඒවට අහු වෙනවා. ඉතින් එතකොට අනිත් ඒ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ අනිත්‍ය මිත්‍යා දෘෂ්ටික වුණාවේ. අපි සම්මා දිට්ඨිකෝයිමු. මොකද මිත්‍යා දෘෂ්ටියේ ප්‍රතිඵලය එකක් සම්මා දිට්ඨියේ ප්‍රතිඵලය වෙනින් එකක්. අපි ඉතින් සැප විඳින තැන ඉඳලා දුක විඳින්න යන්න ඕනද මිත්‍යා දෘෂ්ටියට? මේ සැප විඳින ප්‍රතිපදාවක ඉඳලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීපු මේ සැප ලැබෙන ප්‍රතිපදාවක ඉඳලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධව මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවට කියලා දුක වෙලඳ ගන්න ඕනද? ඉතින් එහෙමනම් ඒකොල්ලෝ ඒව දුක වෙලඳගෙන ඒ දුක් විඳින්න සූදානම් වුණාට කමක් නැහැ. අපි සැප විඳින ප්‍රතිපදාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට සැප විඳින ප්‍රතිපදාවක් කියලා දීලා තියෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ සැප ලැබෙන ප්‍රතිපදාවක්. එතකොට මිත්‍යා දෘෂ්ටි කියන්නේ දුක ලැබෙන ප්‍රතිපදාව. හැබැයි සමහර ඇත්තෝ මේ සැප ලැබෙන ප්‍රතිපදාවේ ඉඳලා ලෞකික අරමුණු වෙනුවෙන් දුක් ලැබෙන ප්‍රතිපදාවන් වැළඳ ගන්නවා. ඉතින් ඒගොල්ලෝ එහෙම වැළඳ ගත්තා. අපිට මොකද? අපි සම්මා දිට්ඨිකෙමු. ඒ සල්ලේකෝ කරණියෝ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ හික්මෙන්න කියලා කියනවා. ඒ වගේම පරේ මිත්‍යා සංකා භවිසන්ති. සමහර අය ඉන්නවා මිත්‍යා සංකල්ප නේද? හිංසා දැන් මිත්‍යා සංකල්ප සම්මා සංකප්පයේ විරුද්ධකනේ මිත්‍යා සංකල්ප කියන්නේ. දැන් සම්මා සංකප්ප කියන්නේ මොකද? අව්‍යාපාද, අවිහිංසා, නික්කම්ම කියන සංකල්පන. ඒකට ඒවට විරුද්ධත්වය තමයි මිත්‍යා සංකල්පන නේද? හිංසා කල්පනාව, ඒ වගේම ව්‍යාපාද කල්පනාව, කාමයේ ඇලී ගැලීමේ කල්පනාව, ඒව තමයි මිත්‍යා සංකප්ප කියන්නේ. එතකොට පරේ මිත්‍යා සංකප්පා භවිස්සanti මයමෙත්ත සම්මා සංකප්පා භවිස්සාමි. අනිත්‍ය මිත්‍යා සංකල්ප වල එළඹිලා හිටපු ආවේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ගේ එක. අපි සම්මා සංකප්පයේ යුක්තව වාසය කරමු. සල්ලේකෝ කරන මෙසේ කෙලෙස් දුරු කිරීම කළ යුතුය. ඒ වගේම පරේ මිච්ඡා වාචා භවිස්සanti මයමෙත්ත සම්මා වාචා භවිස්සාමාති සල්ලේකෝ කරණී. අනිත්‍ය මිත්‍යා වාචා වඩයි.
ඒක ඒගොල්ලෝ කරන දෙයක්. මයමෙත්ත අපි සම්මා වාචාව වඩමු. මිත්‍යා වාචා කියන මුලින් කියපු ඒවාම අදාළ නේද? මිත්‍යා වාචා බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන ඒවා තමයි මිත්‍යා වාචා යටතේ සංග්‍රහ වෙන්නේ. ඉතින් ඒවා ඒගොල්ලෝ අනිත් අය කරපු ආවේ. අපි සම්මා වාචා වඩමු. අපි බොරු කීමෙන් ඈත් වෙලා, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් ඈත් වෙලා සම්මා වාචා වඩමු. ඒ වගේම පරේ මිච්ඡා කම්මන්තා භවිස්සාන්ති මයමෙත්ත සම්මා කම්මන්තා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. එතකොට අනිත් අය මිත්‍යා කර්මාන්තවලදී ඇත්තටම සම්මා කම්මන්ත කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම හා කාමයේ වර්ධාව ඇසරීම. ඒක තමයි සම්මා කම්මන්ත කියන්නේ. එතකොට මිත්‍යා සංකල්ප කියන්නේ ඒව කරන එක. සතුන් මරණ එක, හොරකම් කරන එක, කාමයේ වර්ධව හැසිරෙන එක. ඒව තමයි මිත්‍යා කර්මාන්ත කියලා කියන්නේ. එතකොට අනිත් අය මිත්‍යා කර්මාන්ත වල යෙදුනාවේ. අපි මිත්‍යා කර්මාන්ත නොකරමු. මොකද මිත්‍යා කර්මාන්ත වල විපාක එකක්, සම්මා කර්මාන්ත වල විපාක එකක්. ඒකයි නේද? ඒ වගේම මිච්ඡා පරේ මිච්ඡා ආජීවා භවිස්සanti මයමෙත්ත සම්මා ආජීවා භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. නිත්‍ය මිත්‍යා ආජීවයේ යෙදුන ඇති කුහනා ලපනා නිමිත්ත කතා ආදී අකුසල ධර්ම, ඒ වගේ නොසුදුසු වෙළඳ ව්‍යාපාර වල යෙදීම, ඒවා යෙදේවි. අවියාවුද, වසවිස, සත්ත්ව වෙළඳාම නේද? ඒ වගේම ආයුධ, මේ වගේ නොඑක ආකාරයේ නොකළ යුතු වෙළඳාම අනිත් අය කරන්නේ. හැබැයි අපි සම්මා ආජීවයෙන් යුක්තව වාසය කරමු. සම්මා ආජීවා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. ඒ වගේම පරේ මිච්ඡා වායාමෝ භවිස්සanti මයමෙත්ත සම්මා වායාමෝ භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. අනිත් අය මිත්‍යා වායාමේ වඩ. මොකද මිත්‍යා වායාමේ වඩන්න කියන්නේ උපන්න අකුසල් වැඩි වෙන විදියටත්, නූපන්න අකුසල් උපදින විදියටත් කටයුතු කිරීම. ඒක තමයි මිච්ඡා වායාමය කියන්නේ. නමුත් අපි ඒ අය මිච්ඡා වායාමේ වඩපුවාවේ අපි සම්මා වායාමයේ වඩමු. ඒ කියන්නේ උපන් කුසල් දියුණු කර ගැනීමටත්, නූපන් කුසල් ඇති කර ගැනීමටත් අපි උත්සාහ දරමු. අනිත් අය මිත්‍යා වායාමයේ වැඩිම අපිට අදාළ නැහැ. අපි සම්මා වායාමයේ වඩමු. ඒ වගේම පරේ මිච්ඡා සති භවිස්සති මයමෙත්ත සම්මා සති භවිස්සාමිති සල්ලේකෝ කරණීය. අනිත් අය මිත්‍යා සතිය වඩයි. නේද? අපි සම්මා සතිය වඩමු. මේ සතර සතිපට්ඨානය පුරුදු කරන එක. සතර සතිපට්ඨානය අනිත් අය විවිධ මිත්‍යා සති වඩයි. මිත්‍යා භාවනාවල් වඩයි. අපි සතර සතිපට්ඨානය වඩමු. ඒ වගේම පරේ මිච්ඡා සමාධි භවිස්සති භවිස්සanti මයමෙත්ත සම්මා සමාධි භවිස්සාමිති අනිත් අය මිච්ඡා සමාධිය ඇති කරගනිමු. අපි සම්මා සමාධිය ඇති කරගනිමු. සම්මා සමාධිය ඇති කරගනිමු. ඒ වගේම පරේ මිච්ඡා ඥානී භවිස්සanti මයමෙත්ත සම්මා ඥානී භවිස්සanti වෙනත් අය මිත්‍යා ඥානය උපදවා ගනිමු. අපි සම්මා ඥානය උපදවා ගනිමු. පරේ මිච්ඡා විමුක්තිය භවිස්සanti මයමෙත්ත සම්මා විමුක්තිය භවිස්සාමිති සල්ලේකෝ කරණියෝ. අනිත් අය මිත්‍යා විමුක්තියෙන් ඇති කර ගනිමු. අපි සම්මා විමුක්තිය උපදවා ගනිමු. ඒ වගේම පරේ තීන මිද්ද පරිඋට්ඨිතා භවිස්සanti මයමෙත්ත අනුද්දතා භවිස්සාමිති විගත තීන මිද්දා භවිස්සාමිති සල්ලේකෝ. අනිත් අය තීන මිද්ද කියන්නේ මේ අලස භාවන සිතේ හා සිතුවිලි වල පින් දහම් වල දෙන්න කුසල් දහම් කරන්න තියෙන අලස භාවය තමයි තීන මිද්දේ කියලා කියන්නේ. තීන මිද්දේ වැසගත් සිත් වලට පින් කරන්න හිතෙන කම්මැලි. කුසල් වැඩෙන පිළිවෙල වල දෙන කම්මැලි. ඒක තමයි තීන මිද්දේ කියලා කියන්නේ. ඉතින් අනිත් අය එහෙම කරපුවාවේ අපි තීන මිද්දේ තුරන් වූ සිතින් යුක්තව වාසය කරමු. ඒ වගේම පරේ උද්දතා භවිස්සanti මයමෙත්ත අනුද්දතා භවිස්සanti. සමහර අය හරිම කලබලයි. උද්දතා මේ හරිම අපි කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා නේද? විසිරුණු සිතුවිලි. එකඟ භාවයක් නේ. හරිම විසිරිච්ච සිතුවිලි තියෙනවා. ඉතින් අනිත් අය එහෙම වාසය කරපුවාවේ අපි අනුද්දතා අපි සංවර වූ සිතුවිලින් යුක්තව වාසය කරමු. පරේ වේචිකිච්චි භවිස්සanti මයමෙත්ත තින්න විචිකිච්ඡා භවිස්සාමාති සල්ලේකෝ. අනිත් අය සැක සංකා වලින් යුක්තව වාසය කරයි. නේද? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, මෙලොව ගැන, පරලොව ගැන, මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන ශික්ෂාවන මේ විදිහට අනිත් අය සැක සංකා සහිතව වාසය කරයි. අපි එහෙම සැක සංකා නැතුව මේ බුද්ධ ආදී අටදන්නි සැකය දුරු කරගෙන අපි වාසය කරමු. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ විශ්වාස කරගෙන අපි
කටයුතු කරමු කියලා සල්ලේකෝ කරණීයෝ. සල්ලේකේ කෙලෙස් දුරු කිරීම කළ යුතුය. ඒ වගේම පරේ කෝධනා භවිස්සanti. අනිත් අය ක්‍රෝධයෙන් යුක්තව වාසය කරයි. අපි අක්කෝදේ නා භවිස්සාමාති. නේද? අක්කෝදේන දිනේ කෝදන් නේද? අක්‍රෝධයෙන් ක්‍රෝධය ජයග්‍රහණය කරන්න. අපි අක්‍රෝධයෙන් යුක්තව වාසය කරමු. අනිත් අය ක්‍රෝධයෙන් යුක්තව වාසය කරයි. පරේ උපනාහි භවිස්සanti මය වෙත්ත අනුපනාහි භවිස්සාමාති සල්ලේකෝ කරණියෝ. අනිත් අය මේ බද්ධ වෛරයෙන් යුක්තව අනිත් අය කටයුතු කරව. අපි බද්ධ වෛර නොකරමු. අපි වෛරයෙන් තොරව වාසය කරමු. අනිත් අය බද්ධ වෛරයෙන් යුක්තව වාසය කරයි. පරේ මක්කී භවිස්සanti මය වෙත්ත අමක්කී භවිස්සාමාති සල්ලේකෝ කරණ. අනිත් මක්කී කියන්නේ මේ ಗುಣ මකනවටනේ. අපි කියන්නේ ಗುಣ මකුකම කියලා සිංහලයේ තියෙන මේ වචනය. ಗುಣ මකන ගුණවත් පුද්ගලයෙකුගේ ගුණය කියන්න කැමති නෑ. එයා ගුණයක් නෑ කියලා අර ගුණවත් පුද්ගලයා අගුණවත් පුද්ගලයෙක් හැටියට සමාජයට හුවා දක්වන. ඒක තමයි මක්කී කියන්නේ ಗುಣ මකනවා. ඉතින් සමහර අය එහෙම කරાવી. අපි එහෙම නොකරමු. අමක්කී භවිස්සාම. එහෙම නොකරමු අපි. පරේ පලාසී භවිස්සanti මය මෙත්ත අපලාසී භවිස්සාමිති සල්ලේකෝ කරණීය. අනිත් අය පලාසී කියන්නේ යුගග්‍රාහය කියලා මේ උසස් පුද්ගලයන් එක්ක ඒගොල්ලෝ අපි සමානයි. මම දැන් උසස් කල්පනා කළා කවුරු හරි ගුණ ධර්ම වලින් උසස් කෙනෙක් ගැන කල්පනා කළා ගුණ ධර්ම වලින් හීන පුද්ගලෙක් කල්පනා කරනවා එයාත් සමානයි මමත් සමානයි කියලා. අන්න ඒක තමයි පලාසී කියලා කියන්නේ. ඒක අකුසල සිතුවිල්ල. ඒකට සමහර කෙනෙක් පලාසී වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලොන්ගේ වැඩක් නේද? අපි අපලාසී භවිස්සාමිති. අපි එහෙම නොවි වාසය කරමු. පරේ ඉස්සුකී භවිස්සanti මය මෙත්ත අනුස්සුකී භවිස්සාමාති සල්ලේකෝ කරණ. අනිත් අය ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාවෙන් යුතුව අනුන්ට ඊර්ෂ්‍යා කර ඉඳී. අපි අනුන්ට ඊර්ෂ්‍යා නොකරමු. අපි අපේ දේවල් කරගෙන ඉමු. අනිත් අය අනුන්ට ඊර්ෂ්‍යා කරා. ඊර්ෂ්‍යා කිරීමේ විපාකයක් තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලෝ විඳගන්න. පරේ මච්චරී භවිස්සanti මය මෙත්ත අමච්චරී භවිස්සාමාති සල්ලේකෝ කරණ. මච්චරී කියන්නේ ලෝභ කෙනාටනේ, මසුරු කෙනාටනේ. අනිත් අය මසුරුකම් කර ඉඳී. ඒක ඒගොල්ලොන්ට අදාළ දෙයක්. අපි අමච්චරී භවිස්සාමාති අපි මසුරු නොවීමු. එහෙම සල්ලේකෝ කරණීයෝ. පරේ සටා භවිස්සanti මය මෙත්ත අසටා භවිස්සාමාති සල්ලේකෝ කරණීය. අනිත් අය මේ සට කියන්නේ සට කපටිකම් කියන්නේ කපටිකම් කරන එකනේ නේද? සට කපටිකම සිංහලෙත් වචනයක් තියෙනවා. අනිත් අය ඒ වගේ මේ කපටිකම් කර ඉඳීවි. ඒගොල්ලෝ කරાવી. අපි කපිට නොවි වාසය කරමු. පරේ මායාවී භවිස්සanti මය මෙත්ත අමායාවී භවිස්සාමිති සල්ලේකෝ කරණ. අනිත් අය මායාව කියන්නේ නැති දේවල් පෙන්නනේ මායාකාරයක් කරන වැඩ දිනව නේද? විද්‍යාවල් කරන්නේ. විද්‍යාවල් වගේ නැති දේවල් ඇති හැටියට පෙන්නනවා. ඒ වගේ මායාව කියන්නේ ඒකනේ. Taman තුල නැති දේවල් ඇති හැටියට පෙන්නනවා. ඉතින් අනිත් අය මායාවල් කර ඉඳී. අපි මායා නැතුව අමායාවී අමායාවී වාසය කරමු කියලා සල්ලේකෝ කරණීය. පරේ තද්දා භවිස්සanti මය මෙත්ත අතද්දා භවිස්සාමිති සල්ලේකෝ. සමහර තද්ද කියන්නේ මේ තද ගතියනේ. දැන් සමහර අයට අපේ සමාජ සිංහල සමාජය කියන හරියට මේ මෝල් ගස් ගිලලා වගේ කියලා. මෝල් ගස් ගිලලා කියන කිසිම නැමෙන්න බෑ. ඒ කියන්නේ උගතුන් ගුණවතුන් හමුවේ එහෙම සිල්වතුන් හමුවේ නැමෙන්න කැමති නෑ. ඒ කියන්නේ උද්දත. ඒ කියන්නේ හරිම මාන්නක්කාරයි. එතකොට ඒගොල්ලෝ අනිත් අය තද්දතා එහෙම ඉඳීවි. අපි එහෙම නැතුව ඉමු. අත්තද්දා භවිස්සාමාති අපි එහෙම නැතුව අපි නිහතමානීව වාසය කරමු. පරේ අතිමානී භවිස්සanti මය මෙත්ත අනතිමානී. දැන් බලන්න මුලින් කිව්වේ අදිමානී. අදිමානය කියන එක දැන් එක විදිහකින් ගත්තා අතිමානයට වඩා හොඳයි. මොකද අදිමානය කියලා කිව්වේ මේ සමත භාවනාව වඩනකොට සිත තමන්ට කෙලෙස් ඉවරයි කියලා සිත මුලා කරන එක. ඒක සිතේ ස්වභාවයක්. ඒක අදිමානය කියන එක හොඳයි. හොඳයි කියන්නේ ඒක සමත භාවනාව වඩන කෙනාටනේ ඒක ඇති වෙන්නේ. හොඳයි කියන්නේ මේ හොඳයි කියන එක නෙමෙයි මම කිව්වේ. අතිමානයත් එක්ක අතිමානය කියන්නේ එහෙම නෙමෙයි. අතිමානය කියන්නේ නිතරම අනුන් හෙලා දැකලා ඒ අනුන්ට නිନ୍ଦා අපහාස කරමින් එහෙම කටයුතු කරන්නේ නේද? දැන් අර මේ ප්‍රකාශ දෙන මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා වචන ප්‍රකාශයක් තියෙනවනේ. මානේන මක්කටෝ හෝති. මානේ නිසා වඳුරෙක් වෙනවලු. අතිමානේන කුක්කුරෝ දැඩි මානේ නිසා බල්ලෝ වෙනවා නේද? දැන් ওই බමුණෝ මේ කාලේ නිතරම අනිත් අය තලා බෙලා කටයුතු කරලා සොනොක්කේ වෙලා ඉපදිච්ච කතා පොරක් තියෙනවා. තෝදෙය ප්‍රවෘත්ති එහෙම තියෙන්නේ. තෝදෙය බමුණ බලු පැටියෙක් කියලා ඉපදිච්ච කතා බුදුරජාණන් වහන්සේ ඔප්පු කළාම පෙන්නුවානේ තෝදෙය කියන්නේ බලු පැටියෙක් කියලා නේද? බලු පැටියා තෝදෙය කියන්නේ. ඒ වගේ අතිමානී
අදිමානී කියන්නේ එතකොට ඒ අනුව සාපේක්ෂව ගත්තම අදිමානීත්වය භාවනා වඩන යෝගාවචරයන්ට සිත මුලා කිරීම වශයෙන් පහළ. අතිමානී කියන්නේ එහෙම නෙමෙයි. අනුන්ව පහත් කරලා සැලකීම. ඒ වගේම පරේ දුප්පචා භවිස්සන්ති මයමෙත්ත සුබ්බචා භවිස්සන් දුර්වචයි. අකීකරුයි. දුර්වච කියන්නේ අකීකරුයි. අනිත් අය අකීකරුව ඉඳීවි. කිසි දෙයක් පිළිගන්නේ නැහැ. හොඳ දෙයක් පිළිගන්නේ නැහැ. තමන් හිතන විදියටමයි කටයුතු කරන්නේ. ඉතින් දුර්වචයි. දුර්වච කියන්නේ අකීකරුයි හරිම. හැබැයි අනිත් අය අකීකරුව ඉඳීවි. අපි කීකරුවෙමු සුබ්බචා භවිස්සාමාත්. සල්ලේකෝ කරණීය. පරේ පාප මිත්තා භවිස්සන්ති මයමෙත්ත කල්යාණ මිත්තා භවිස්සාමාති සල්ලේකෝ කරණීය. මේ අනිත් අය පාප මිත්‍රයෝ ආශ්‍රය කරાવી. අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරගෙන වාසය කරමු. මෙසේ හික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිත් අය පාප මිත්‍රයෝ ආශ්‍රය කරගෙන වාසය කරાવી. අපි කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරගෙන වාසය කරමු. ඒ වගේම පරේ පමත්තා භවිස්සන්ති මයමෙත්ත අපමත්තා භවිස්සන්ති පරේ අනිත් අය කුසල් දහම් කරන්න ප්‍රමාදීව වාසය කරાવી. අපි කුසල් දහම් වලට අප්‍රමාදීව වාසය කරමු. ඒ විදිහට අපි හික්මිය යුතුයි. සල්ලේකෝ කරණීයෝ. පරේ අසද්දා භවිස්සන්ති මයමෙත්ත සද්දා භවිස්සාමාති සල්ලේකෝ කරණ. අනිත් අය අශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව නැති අය විදිහට අනිත් අය කටයුතු කරાવી. අපි සද්දා භවිස්සන් ශ්‍රද්ධාවන්තයන් හැටියට අපි කටයුතු කරමු. පරේ අහිරිකා භවිස්සන්ති මයමෙත්ත හිරිමතා භවිස්සාමත් සල්ලේකෝ කරණීය. අනිත් අය මේ කිසිම ලැජ්ජාවක් බියක් නැතුව අහිරික කියන්නේ ලැජ්ජ නැතිකමනේ නේද? අනිත් අය ලැජ්ජ නැතුව නොයෙකුත් පව්කම් කරන්න සමාජ විරෝධී වැඩ කරන්න ලැජ්ජාවක් නැහැ ඒගොල්ලන්ට. අනිත් අය එහෙම අහිරිකව ඉඳී අපි හැබැයි හිරි මත අහිරි මතා කියන්නේ ලැජ්ජ බියෙන් යුක්තව අපි වාසය කරමු. අනිත් අය ලැජ්ජ බිය නැති උනාට අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොන්ගේ හැටි. අපි ලැජ්ජා බය ඇතුව වාසය කරමු. පරේ අනෝතප්ති භවිස්සන්ති මයමෙත්ත ඔත්තප්පේ භවිස්සාමාත් සල්ලේකෝ කරණ. අනිත් අය ඔත්තප්පි අතන හිරි කියන්නේ පයට පව් කරන් ලැජ්ජ ඇතිකම අහිරික කියන්නේ ලැජ්ජ නැතිකම හිරි කියන්නේ ලැජ්ජ ඇතිකම. ලැජ්ජාව. ඔත්තප්ප කියන්නේ ඒක තමයි. ඔත්තප්ප කියන්නේ පවට බය ගතිය. අනෝතප්ප කියන්නේ ඒක බය නැතිකම. ඒතකොට පවට බය නැතුව සමහර අය පව් කරනවා. ඉතින් ඒ අය සමහර අය එහෙම කරපු අය. අපි ඔත්තාපි භවිස්සාමි සල්ලේ කරනවා. අපි බය ඇතුව පවට බය ඇතුව වාසය කරමු. පරේ අපසුතා භවිස්සන්ති මයමෙත්ත බහුසුතා භවිස්සන් සල්ලේකෝ කරණ. අනිත් අය අල්පසුතුනේ අහන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ. ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා බහුසුත භාවය කියන එක. බොහෝ ඇසු පිරුතෙන් ඇති බව නේද? ඉතින් ධර්මය අහන්න ඕන, ධර්මය ඉගෙන ගන්න ඕන. එහෙම. එතකොට සමහර අය අපස්සුතයි එහෙම අහන්නේ නැහැ, ඉගෙන ගන්නේ නැහැ. ඒවට රුචියක් නැහැ. ඉතින් අනිත් අය එහෙම ඉඳීවි. හැබැයි අපි බහුසුතා භවිස්සාමාති. අපි බහුශ්‍රතව ඉඳිමු. අපි ධර්මය දැනගන්න ආසාවෙන් ධර්මය අහමින් ධර්මය ඉගෙන ගනිමින් අපි ඉමු. අනිත් අය එහෙම නොකරනවා කියලා අපිත් එහෙම නොකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පරේ කුසීතා භවිස්සන්ති මයමෙත්ත ආරද්ධ විරියා භවිස්සාමත් සල්ලේකෝ කරණීය. අනිත් අය කම්මැලිව ඉඳී පටන් ගන්නලද වීරයක් නැතුව හැමදාම කම්මැලිව කුසීතව ඉඳී. අපි ආරද්ධ විරියා භවිස්සාමති. අපි පටන් ගන්නාලද වීරෙන් යුක්තව වාසය කරමු. අපි නිතරම කුසලයේ සඳහා පටන් ගනිමු. පින් කරන්න පටන් ගනිමු. ආරම්භ කරමු. කුසල් වඩන ආරම්භ කරමු. අන්න ඒ කල්පනාවෙන් යුක්තව අපි වාසය කරමු. පරේ මුට්ටත් සති භවිස්සන්ති මයමෙත්ත උපට්ඨිත සති භවිස්සාමාත් සල්ලේකෝ කරණීය. අනිත් අය සිහි මුලාවෙන් යුක්තව වාසය කරනවා. ධර්ම සංඥාවක් නැහැ. මුලාවේ ඉන්නේ. හැබැයි අපි උපට්ඨිත සති අපි සංඥා ධර්මයේ පිළිබඳ එළබුණු සිහි කල්පනාවෙන් යුක්තව අපි වාසය කරමු. අනිත් අය එහෙම වාසය කරાવી. සිහි කල්පනාවෙන් තොරව අපි එහෙම නැතුව වාසය කරමු. පරේ දුප්පඤ්ඤා භවිස්සන්ති මයමෙත්ත පඤ්ඤා සම්පන්නා භවිස්සාන් සල්ලේකෝ කරණීය. අනිත් අය දුප්‍රාඥව ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොරව අනිත් අය ඉන්න පුළුවන්. අපි ප්‍රඥාවෙන් යුක්තව වාසය කරමු. පරේ සන්දිට්ඨි පරාමාසී ආදානග්‍රාහී දුප්පටි නිස්සග්ගී භවිස්සන්ති මයමෙත්ත අසන්දිට්ඨි පරාමාසී අනාදානග්‍රාහී සුප්පටි නිස්සග්ගී භවිස්සාන් සල්ලේකෝ කරණීය. එතකොට අනිත් අය මේ තමන් ඒ ගත්ත මිත්‍යා දෘෂ්ටිය දැඩිව අල්ලගෙන ඒක ආත් නොහැරම එහිම බැසගෙන ඉන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටියයි. නමුත් අපි එහෙම නැතුව අපි දැඩි ලෙස දෘෂ්ටියෙන් අල්ලගන්නේ නැතුව එහිම බැස ගන්න නැතුව අපි ඒවයින් අයින් වෙලා සියලු දෘෂ්ටියෙන් අයින් වෙලා අපි සම්මා ප්‍රතිපදාවේ ගමන් කරමු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑනේ මේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැඩිව නිකන් අර දෘෂ්ටියක් වගේ අල්ල ගන්න කියලා උන්වහන්සේම දේශනා කළා නේ. උන්වහන්සේ දේශනා කළේ මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. මේ ශ්‍රද්ධාවෙන් මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. අර දෘෂ්ටි ග්‍රහණය වගේ දැඩිව මේක අල්ලගෙන මේකේ බැසගෙන මේ ඒ විදියට ඉන්න ගියාම තමයි නොයෙකුත් ආකාරයේ මේ අකුසල දේවල් ඇති වෙන්නේ. ඒ නිසා මේක ප්‍රතිපදාවක් හැටියට ශ්‍රද්ධාවෙන් බුද්ධ වචනේ විශ්වාස කරගෙන මේක අනුගමනය කිරීමයි සිද්ධ කළ යුතු වන්නේ. ඉතින් ওই විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මෙහෙම දේශනා කරනවා. චිත්තුප්පාදම්බිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්ද මේ කුසල් දහම් මේ විදිහට ඉපදවන්න සිත් පහල කිරීමම බහුකාරං වදාමි. බොහෝ උපකාර ඇත්තේය. කියන්නේ මේ විදිහට යම්කිසි කෙනෙක් සිත් පහල කළොත් මෙන්න මේ විදිහට හික්මෙනවයි කියලා මේ කුසලය තුල පිහිටනවා කියලා සිත් පහල කිරීමම බහුකාරං වදාමි. බොහෝ ඒ කියන්නේ බොහෝ කුසල් වැඩෙන කාරණයක් නේද? කෝපන වාදෝ කායේන වාචාය අනුවිදීයනාසු. මොන කතාද එහෙමනම් මේ කයෙන් වචනෙන් තමන් හැසිරෙමින් අනුනුත් මේ තුල හැසිරෙව්වොත් තමන් මේ තුල හැසිරෙන ගමන් අනිත් අයත් මේ ප්‍රතිපදාවේ අපේ කය වචන යොදාගෙන අනිත් අයත් මේ ප්‍රතිපදාවට යොමු කළොත් කිනම් කතාද නේද? එහෙමනම් ඒ කියන්නේ මොකද්ද? මේ පිළිබඳ සිතුවිල්ල පහල කර ගැනීමත් බොහෝ කුසල් වැඩෙන කාරණයක්. මේ විදිහට හික්මෙන්න ඕනේ. එතකොට අපේ කය වචනේ යොදාගෙන අපිව ඒ කයයි වචනයයි මේ විදිහට සංවර කරගන්න වගේම අනිත් අයත් මේ ප්‍රතිපදාවේ යෙදෙව්වොත් යෙදවීම කළොත් එහෙනම් මේන් ලැබෙන ප්‍රතිඵලය ගැන කියනුම කවරේද කියලා බුදුරජාණන් වහන්සේ චුන්දහාඳුරන්ට ප්‍රකාශ කරනවා. බලන්න එහෙනම් කොච්චර උසස් ප්‍රතිඵලයක්. එතකොට තමන් හැසිරෙනා වගේම අනුන් මේ ප්‍රතිපදාවන් තුල සමාදන් කරවීමත් ඒ වගේම විශාල ආනිසංසයක් ලැබෙන පින්කමක් නේද? තමන් හැසිරෙනා වගේම අනුත් මේ ප්‍රතිපදාවේ අනිත් අයටත් මේ ප්‍රතිපදාව කියලා දෙන එක. අනිත් අයටත් යොමු කරන එක ඒක විශාල ආනිසංස ලැබෙන පින්කමක් හැටියට බුදුරජාණන් වහන්සේ මේදී දේශනා කරනවා. තස්මාතිය ආනන්ද චුන්ද. ඒ නිසා චුන්දේනි මෙන්න මේ විදියට අපි අපේ සිත තුළ කුසල් සිත් ඉපදිය යුතුයි. කොහොමද? පරේ විහිංසකා බව අනිත් අය හිංසා කරાવી අපි අවිහිංසකා භවිස්සාමි. අපි අවිහිංසා වඩමු. මේ විදියට අපි සිතුල සිත් පහල කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ නැවතත් මේක අවධාරණය කරනවා. පළවෙනි දේශනා කළ හඳුන්වා දීමේදී දැන් මේක නැවතත් චුන්දහාඳුනට අවධාරණ අපි මෙන්න මේ විදියට සිත් පහල කරගන්න ඕන. ඒ කියන්නේ කවුද ඒ ශ්‍රාවකයා? ඒ ධර්මය තුල හික්මෙන කෙනා. මොකද්ද? අනිත් අය හිංසකව ඉඳීවි අපි අහිංසකව ඉන්නවා කියලා. අනිත් අය සතුන් මරනවා හැබැයි අපි සතුන් මරන්නේ නැහැ කියලා අපේ සිතුවිලි උපදවා ගන්න ඕනේ. ඒ කියන්නේ මේක තුළ හික්මීම ඇති කර ගන්න ඕන කියලා. අනිත් අය මේකේ අර මුලින් කියපු දැන් 44ක් අකුසල ධර්මනේ වැලකින් දැන් එතන 44ක් තියෙනවා කාරණා. ඒ 44ෙන්ම වැලකිලා 44 ආකාර කුසල චිත්තයන් වර්ධනය කර ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ 44 ආකාර වූ අකුසලයන්ගෙන් වෙන්විලා ඒ 44 ආකාර වූ කුසලයන් තුල සිත පිහිටවා ගන්නෙමි කියලා මේ විදියට සිතුවිලි උපදවා ගන්න. මොකද මේ සිතුවිලි උපදවා ගැනීමත් බොහෝ කුසල් වැඩෙන කාරණයක්. එහෙමනම් ඒ තුල කය වචන දෙක යොදවලා ඒවයි ප්‍රතිපදාවේ නිරත වීමෙන් කොයිතරම් ආනිසංසයක් ලැබෙනවද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ කාර්යය තවත් විදිහකට. මොකද්ද? ඒ අනිත් විදිය සීයතාපි චුන්ද විසමෝ මග්ගෝ තස්සාස අඤ්ඤෝ සමෝ මග්ගෝ පරික්කමනාය. සීයතාපි පනචුන්ද විසමං තිත්තං තස්සයන් අඤ්ඤං සමන්තිත්තං පරික්කමනාය. එතකොට දැන් යම්කිසි තැනකින් ඈතර වෙන්න මේ ඊටමත් විසම තොටුපොළ අතර විසම තොටුපොළ කියන්නේ මොකද්ද? තොටුපොළට බහින්න අමාරුයි. ඒ තොටුපොළෙන් ඉක්මනට රැල්ල වැඩි, වතුර වේගය වැඩි, කරදර සහිතයි, බොහෝ උපද්‍රව සහිතයි. ඒක තමයි මේ විසම තොටුපොළ කියන්නේ. විසම මාර්ගය. අපි හිතමු විසම මාර්ගය කියලා. ඒක විවිධ කරදර. ඒ වගේම එතනින්ම තවත් තැනක් තියෙනවා සම තොටුපොළ. සම තොටුපොළ එතන තොටුපොළට බහින්න ලේසි, ජලය බොහොම
මේ අඩුයි බොහොම ඉක්මනින් ඈතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුන් පාරවල් දෙකක් කියලා එක පාරක් තියෙනවා. ඒ පාරෙන් ගියොත් එimhe නොයෙක් මේ පාර කැඩිලා පාරේ වලවල් වන සත්තු ඉන්නවා කරදර වැඩි. ඒ වගේම තව පාරක් තියෙනවා ඒකෙක සොර සතුරු නැහැ පාර හොඳට තියෙනවා ඊටමත් හොඳයි. එතකොට එහෙමනම් අපි මොන පාරද අපි යන්න තෝරගන්නේ? අපි මොන දෙකෙන්ම යන්නේ එක තැනට. හැබැයි එතකොට අපි යන්නේ මොන පාරෙන්ද? අර හොඳට තියෙන සොර සතුරන් නැති හොඳ පාරෙන් යන්නේ. අපි අර පාරේ කැඩිච්ච පාරේ වලවල් තියෙන සොර සතුරන් කැලෑ සතුන් බහුල පාරේ අපි යන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසලයන්ගෙන් වෙන් වෙන්න අපිට සම වූ යහපත් වූ මාවතෝගේ මාවතක් තියෙනවා. මොකද්ද? ඒව මේව කෝචුන්ද විහිංසකස්ස පුද්ගලස්ස. අන්න ඒ වගේ චුන්ද මේ හිංසාවෙන් යුක්ත පුද්ගලයන්ට අවිහිංසාවෝති පරිමේ. අවිහිංසාව කියලා පාරක් තියෙනවා. ඊටාම හොඳින් යන්න පුළුවන් පාරක්. මේ හිංසා මාර්ගයේ යන මිනිස්යන්ට අවිහිංසාව කියලා ඊටාම හොඳ පාරක් තියෙනවා. හිංසා මාර්ගයේ ගියොත් මොකද වෙන්නේ? අර විසම මාවතේ ගියා වගේ වෙන්නේ. මොකද කරදර බොහෝයි. ඒ විසම තොටුපොළකින් ජලයට වැස්සා වගේ තමයි. හරිම කරදර වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඒ අවිහිංසා මාවත මොකද්ද? ඊටාම හොඳයි. නිදුකින් නිරෝගී කිසිම කරදරයක් නැතුව උපද්‍රව රහිතව එතනින් යන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා අන්නේ සම මාර්ගයේ උන්වහන්සේ පෙන්වලා දෙනවා නේද? සතුන් මරණ කෙනාට සතුන් මැරීමෙන් වැළකීම නම් වූ යහපත් මාර්ගයක් තියෙනවා. සතුන් මරමින් වැරදි මාර්ගයේ යන කෙනාට සතුන් මැරීමෙන් වැළකීම නම් වූ යහපත් මාවතක් තියෙනවා. ඒ වගේම හොරකම් කරන කෙනාට හොරකම් කිරීමෙන් වැළකීම නම් වූ යහපත් මාර්ගයක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කඩ කරන කෙනාට බ්‍රහ්මචර්යාව නැමැති යහපත් මාර්ගයක් තියෙනවා. ඒ වගේම බොරු කියන තැනත්තාට බොරුවෙන් වෙන්වීම නම් වූ යහපත් මාර්ගයක් තියෙනවා. කේලාම් කියන කෙනාට කේලාම් කීමෙන් වෙන්වීම නම් වූ යහපත් මාර්ගයක් තියෙනවා. ඒ වගේම පරුස වචන කියන කෙනාට පරුස වචනෙන් වෙන්වීම නම් වූ යහපත් මාර්ගයක් තියෙනවා. හිස් වචන කියන කෙනාට හිස් වචන වලින් වෙන්වීමේ යහපත් මාර්ගයක් තියෙනවා. ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාද මේවට විරුද්ධ වූ ප්‍රතිපක්ෂ මාර්ග තියෙනවා යහපත් වූ මාර්ග ගමන් කරන්න. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. මේ වගේ මේ විසම මාවත් වෙනුවට විසම ප්‍රතිපදාවන් වෙනුවට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා සම්මා ප්‍රතිපදාවක් තියෙනවා ගමන් කරන්න. ඒ වගේම අනිත් ධර්මත් එහෙමයි. අනිත් ධර්ම කියන්නේ තීන මිද්දෙන් යුක්ත පුද්ගලයාට විගත තීන මිද්දේ කියලා එකක් තියෙනවා ඉන්දුරු වෙන්නේ. උද්දතස්ස පුද්ගලයාට අනුද්දත කියලා තියෙනවා. කිසිම මේ සංවර කමක් නැති සිතේ හසිතුවිල්ල විසිරුණු ස්වභාවයෙන් යුක්ත කෙනාට එහෙම නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම විචිකිච්ඡාවෙන් යුක්ත පුද්ගලයාට විචිකිච්ඡාවෙන් තොර වූ තත්ත්වයක් තියෙනවා. ක්‍රෝධයෙන් ඉන්න පුද්ගලයාට මෛත්‍රිය තියෙනවා. ඒ වගේම බද්ධ වෛරයෙන් යුක්ත තැනැත්තාට ඒන් වෙන්වීමේ මාවතක් තියෙනවා. මක්ක පලාස වලින් යුක්ත තැනැත්තාට ඒන් වෙන්වීමේ මාවතක් තියෙනවා. ඒ වගේම මේ ඊර්ෂ්‍යාව මසුරුකම තියෙන පුද්ගලයන්ට ඒවයින් වෙන්වීමේ මාවතක් තියෙනවා. ඒ වගේම මායා කපටිකම් තියෙන අයට නේද? මායාව එහෙම නැත්නම් මේ මානය මේවයින් වෙන්වීම නැති මාවතක් තියෙනවා. ඒ වගේම දුර්වච බව, අකීකරු බව, පවිට මිතුරන් ඇති බව, ප්‍රමාදී බව, ශ්‍රද්ධාව නැතිකම නේද? ඒ වගේ අපස්ෘත බව, මුට්ටස්සති බව, දුප්පඤ්ඤ මේ වගේ පුද්ගලයන්ට ඒන් වෙන්වීම නම් වූ ප්‍රතිපදාවන් තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ හැම එකක්ම මේ යහපත් මාර්ගයක් තියෙනවා. මේ අයහපත් ප්‍රතිපදාවන් වල ඉන්න අයට ඒන් වෙන්වීම නම් වූ යහපත් ප්‍රතිපදාවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ විදිහට මේ කාරණාවල මේ වැඩි යුතු ආකාරය
නේද? ඉස්සෙල්ලා එහි தත්ත්වය පැහැදිලි කළා. ඊට පස්සේ සිත් ඉපදවීම පමණකුත් ප්‍රමාණ බොහෝ උපකාර කරන බව දේශනා කළා. ඊට පස්සේ මේන් වෙන්වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ වෙන්වීම විතරක් දේශනා කළා නෑ, වෙන්වීම ක්‍රමයක් හඳුන්වලා දුන්නා. මෙන්න මේ වගේ වෙන්වීමෙන් වෙන් වෙලා යා යුතු මාවතක් තියෙනවා කියන එකත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒදී උන්වහන්සේ මෙහෙම දේශනා සියතාපි චුන්ද ඒකේච අකුසල ධම්මා සබ්බේතේ අදෝ භව ගමනීය. චුන්දය යම්කිසි අකුසල ධර්මයක් තියෙනවද මේ ලෝකේ ඒ සියල්ලම අදෝ භව ගමන ඔක්කොම පහලට යන ඒවා. පහලට යන ඒවා කියන්නේ මොකද්ද? අකුසලයට බර වෙන ඒවා, අපායගාමී වෙන ඒවා. යම්කිසි අකුසලයක් තියෙනවා නම් ඒ සියල්ලම අමිහිරි විපාක ලැබෙන ඒවා, අපායගාමී වෙන ඒවා, දුක් විඳින්න සිද්ධ වෙන ඒවා. ඒ සියල්ලම යේකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරිභාව ගමනීය. යම්කිසි කුසල ධර්මයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සියල්ලම උපරිභාව ගමනී උඩට යන ඒවා, මිහිරි විපාක ලැබෙන ඒවා, දෙව්ලොව නිවන් මාවත විවර වෙන ඒවා. ඒ ඔක්කොම ඉතින් බලන්න කෙටියෙන්ම කියනවා නම් ඒක තමයි නේද? ඒතකොට බුදුරජාණන් වහන්සේ යම්කිසි විදිහේ මේ සියලුම අකුසල ධර්ම අමිහිරි විපාක ලැබෙන ඒවා, සියලුම කුසල ධර්ම මිහිරි විපාක ලැබෙන ඒවා. එහෙමනම් සත්වයෝ නුවණැති සත්වයෝ කල්පනා කරනවා අපි දුක් විඳිනවද සැප විඳිනවද කියලා. ඉතින් නුවණැති සත්වයෝ ඒ නිසා දුක් විඳින මාවතෙන් අයින් වෙලා සැප ලැබෙන මාවත තෝරගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන දුක් විඳින මාවතක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ සත්‍ය දුකින් නිදහස් කළ සැපතට යොමු කරන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අරමුණ. බුදුරජාණන් වහන්සේලා මේ සත්‍යයන්ට නිකුරණේ දුක් විඳින්න අත්කලමතානුയോഗයේ විඳි මේ පුරුදු කරන්නේ. ඒවා උගන්වන ආචාර්යවරනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තියෙන සිත පිරිසුදු කිරීමේ කියන කාර්යයත් එක්ක. සිතේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කය සම්බන්ධව නෙවෙයි තියෙන්නේ. සිතයි. සිත පිරිසිදු නම් එතන තමයි බුද්ධ ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව දිනේ සිත තුල සිත පිරිසුදු කර ගැනීම, සිත තුල තියෙන මේ කෙලෙස් ගැට නැති කර ගැනීමේ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. සිත පිරිසුදු කරන්න කියන එක තමයි උන්වහන්සේගේ ඒ ප්‍රතිපදාර්මයේ මූලික අරමුණ. සත්‍යයන්ගේ සිත පිරිසුදු කිරීම. සිත පිරිසුදු කිරීම කියන්නේ සැප ලැබෙන ක්‍රමය. සැප ලැබෙන්න පිරිසුදු සිතක් ඇති කෙනාට තමයි සැප ලැබෙන්නේ. ඒතර උන්වහන්සේ දේශනා කරනවා අහිංසාවේ යෙදෙන කෙනාට අවිහිංසාව කියලා එකක් තියෙනවා. උඩ ඉඳලා යට ඉඳලා උඩට යන්න. හිංසාවේ යෙදෙන කෙනාට අවිහිංසාව කියලා එකක් තියෙනවා. උඩට යන්න. පරපණ නැසන කෙනාට පරපණ නැසීමේ වෙන්වීම කියලා ප්‍රතිපදාව තුන උඩට යන්න. දැන් මේ කියපු 44 ක්‍රමයේම එකක් යටට යන ක්‍රමයක්, එයින් වෙන්වීම උඩට යන ක්‍රමය. උඩට යන ක්‍රමය. එතකොට මේ අකුසල් වලින් වෙන්වීම උඩට යන ක්‍රමයක්. උඩට යන ක්‍රමයක්. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ උඩට යන ගමනේ තව කොටසක් හැටියට මෙන්න මේ විදියට පිරිනුවන් පාන්නටත් මේ කාරණා හේතු වෙනවායි කියලා. කොහොමද? සෝචවත චුන්ද අත්තනා පලිප පලිපන්නෝ පරම් පලිප පරිපන්නං උද්දරිස්සති නේතන්ටානම් විච්චති. මඩේ ගිලිලා ඉන්න කෙනෙක් තවත් මඩේ ගිලිලා ඉන්න කෙනෙක් උඩට දාන උඩට ඒ මඩෙන් ගලව ගන්නවා කියන එක වෙන්න පුළුවන්ද? නේතන්ටානම් විච්චති. ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. අන්න ඒ වගේ තමයි. තමන් කෙලෙස් වලින් බහුලව අවිනීතව අදාන්තව මේ ඉඳගෙන අනුන් දමනය කරනවා කියන එකත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් අදාන්තව අර වගේ විසම සිතුවිලි වලින් යුක්තව විසම ප්‍රතිපදාවෙන් යුක්තව ඉන්න කෙනෙක් අනිත් අයට සුගතිය කැඳවන අය, සැපත කැඳවන අය, අනිත් අය දුකෙන් නිදහස් කරනවා කියන එක වෙන්නේ නැහැ. මොකද අර අකුසල ධර්ම වල සමාදන් වෙලා ඉන්න කෙනෙකුට කවදාවත් ඒක කරන්න බෑ. ඒවයි නිදහස් වුණු කෙනෙකුට තමයි අනිත් අයත් සුගතිය සඳහා යොමු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ චුන්ද. අන්න ඒ වගේ චුන්දේනි මේ අනුන්ට හිංසා පීඩා කරන අයට තියෙන අවිහිංසාව පිරිනිවන් ඒ කියන්නේ සනසීම පිණිස. අනිත් අයට මේ කෙලෙස් නැති කරන්නට අවිහිංසාව කියලා එකක් තියෙනවා. අවිහිංසා
හිංසා ප්‍රතිපදාවේ ඉන්න තනත්තාට මේ කෙලෙස් නැති කරගන්න තියෙන ප්‍රතිපදාව තමයි අවිහිංසාව. ඒ වගේ සොරක මේ සතුන් මරණ කෙනාට මේ කෙලෙස් නැති කරගන්න තියෙන ප්‍රතිපදාව තමයි සතුන් මැරීමෙන් වැළකීම. හොරකම් කරන කෙනාට හොරකම් කිරීමෙන් වැළකීම තමයි මේ දුකෙන් නිදහස් වීමේ ප්‍රතිපදාව. දුක් නැති කිරීමේ ප්‍රතිපදාව. ඒ වගේම අබ්‍රහ්මචාරී කෙනාට බ්‍රහ්මචර්යාව තමයි ප්‍රතිපදාව. බොරු කියන කෙනාට බොරු කීමෙන් වෙන්වීම. කේලාම් කියන කෙනාට කේලාම් කීමෙන් වෙන්වීම. පරුස වචන කියන කෙනාට පරුස වචන කීමෙන් වෙන්වීම. හිස් වචන කියන කෙනාට හිස් වචන කීමෙන් වෙන්වීම. අවිද්‍යාවෙන් ව්‍යාපාදයෙන් යුක්ත කෙනාට ඒවයින් වෙන්වීම. ඒක තමයි මේ සල්ලේක පරියාය. සල්ලේක කියන්නේ මේ කෙලෙස් නැති කිරීමේ ක්‍රමය. කෙලෙස් නැති කිරීමේ ක්‍රමය. ඒ විදිහට මේ 40 ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටි කෙනාට සම්මා දිට්ඨිය නේ. ඒ විදිහට අර 40 ආකාරයෙම ඒ අසත් ධර්මවල යෙදෙන එහෙම නැත්නම් අර සිතුවිලි වලින් යුක්තව කටයුතු කරන කෙනාට ඒ සිතුවිලි නැති කරගන්න ඒවයින් මිදෙන්න තියෙන ක්‍රමය තමයි ඒට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය වැඩිම නේද? ඒට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මය වැඩිම. එතකොට බුදුරජාණන් වහන්සේ කාතකින් දැන් මේ අකුසල ධර්ම හඳුන්වලා දුන්න 40 ආකාර ඒ 40 ආකාර වූ අකුසල ධර්ම හඳුන්වලා දීලා ඊට පස්සේ ඒ අකුසල ධර්ම වල වෙන්වීම නම් වූ චිත්තුප්පාදයම බොහෝ උපකාර වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඒවයින් වෙන් වෙලා යහපත් මාවතක යන්න ආකාරය උන්වහන්සේ පෙන්වලා දුන්නා. ඊට පස්සේ දැන් මේ දුක් නැති කිරීම වෙන්නේ කොහොමද කියන එක අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණාවලින් වෙන්වීම තමයි නිවීම සැනසීම. ඒක තමයි සල්ලේකය කියලා කියන්නේ. කෙලෙස් නැති කිරීම. පරිනිර්වාණය කියන්නේ කෙලෙස් නැති කිරීම වෙන්නේ. තීන මිද්දේ තියෙන කෙනාට විගත තීන මිද්දේ තමයි කෙලෙස් නැති කිරීම. එන් නිදහස් වීම. නේද? උද්දත කෙනාට නැත්තම් විසුණු සිතක් තියෙන කෙනාට අනුද්දත භාවය. විචිකිච්ඡාවෙන් යුක්ත කෙනාට විචිකිච්ඡාවෙන් තොර වීම. ක්‍රෝධයෙන් යුක්ත කෙනාට අක්‍රෝධී බව. ඒක තමයි පිරිනිවනට හේතු වෙන කාරණා. කියන්නේ කෙලෙස් නැති කිරීම. බද්ධ වෛරයෙන් යුක්තව ඉන්න කෙනාට බද්ධ වෛරයෙන් තොර වීම. මක්ක අනුන්ගේ ගුණ මකන කෙනාට අමක්ක. එහෙම නොකරන බව. උගතුන් ගුණවතුන් හා සමානව සිටින කෙනාට එසේ නොකිරීම. ඊර්ෂ්‍යාවෙන් යුක්ත කෙනාට ඊර්ෂ්‍යාවෙන් යුක්ත නොවීම. මේ කෙලෙස් නැති කිරීම. මේ විදිහට මේ කියන කොටස් 44ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවායේ වෙන් වී සිටීම තමයි කෙලෙස් නැති කිරීම කියලා කියන්නේ. මෙන්න මේක තමයි සල්ලේක පරියාය කියන්නේ. මේක තමයි සල්ලේක පරියාය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ චුන්ද දේශිතෝ මයා සල්ලේක පරියාය. චුන්ද මම මේ සල්ලේක පරියාය කෙලෙස් නැති කිරීමේ ක්‍රමය දේශනා කළා. දේශිතෝ චිත්තුප්පාද පරියාය. මම මේ සිත් මේවයි චිත්තුප්පාද සිත මේ සිතුවිල්ලක් ඉපදවීම මාත්‍රයෙන් කුසල් සිද්ධ වෙන ආකාරය දේශනා කළා. දේශිතෝ පරික්කමන පරියාය. මේ අකුසල වලින් වෙන් වෙන ආකාරය මම දේශනා කළා. ඒවා දේශිතෝ උපරි භව පරියාය. උඩට යන්න පුළුවන් ක්‍රමය මම දේශනා කළා. දේශිතෝ පරිනිබ්බාන පරියාය. කෙලෙස් නැති කරන ක්‍රමය මම දේශනා කළා. යංකෝ චුන්ද සත්තාරා කරණීයං ශාවකාරං හිතේසන. චුන්ද ශ්‍රාවකයන්ට හිතවත් වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් යමක් කළ යුතු අනුකම්පාවෙන් ඒ ශ්‍රාවකයන් වෙත යමක් කළ යුතුද කතං වෝ තම්මය මම එය ඔබට කරලා තියෙනවා. ශ්‍රාවකයන්ට හිතවත් වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රූවරයෙක් වශයෙන් ඒ ශ්‍රාවකයන් වෙනුවෙන් යමක් කළ යුතුද එය මම කරලා ඉවරයි. ඒ නිසා ඒතානි චුන්ද රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත චුන්ද මා ප්‍රමාද. මෙන්න ගස් මුල් තියෙනවා ශූන්‍යාගාර තියෙන නිසා භාවනා වඩන්න. මා පච්චා විප්පටිසාරණෝ අහුවත්ත. පස්සේ පසුතැවිලි නොවන්න. අයං වෝ අම්හාකං අනුශාසන. මේ මගේ අනුශාසනාවයි. ඉදම් වෝච භගවා භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ දේශනා කළා. අත්තමනෝ ආයස්මා මහාචුන්දෝ භගවතෝ භාසතං අභිදාන්ති.
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ඒ වාසිතයට චුන්ද හාමුදුරුවෝ සතුටු වුණා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ 40 ආකාරෝ අකුසල ධර්ම රාශියක් අකුසල ධර්ම සමූහයක් ඉදිරිපත් කළා. ඒ වගේම 5 ආකාරයකට ඒ බෙදලා දක්වලා මේවායින් වළකින ක්‍රමය දේශනා කළා. ඉතින් මේ විදිහට මේ කෙලෙස් නැති කිරීමේ මේ සල්ලේකය කෙලෙස් නැති කිරීම පුරුදු කිරීම බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරා කියලා උන්වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. එතනින් ඒ සල්ලේක සූත්‍ර දේශනාව අවසන් වෙනවා.